සුබ සන්ධ්‍යාවක් ආදුනිය දරුවනි සුපුරුදු පරිදි අපි අද දවසේ ඔබත් සමග සූදානම් වෙන්නේ ඔබ මෙවර 2021 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය යුතුව යම් ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ඔබේ විභාගයේ තවදුරටත් ඉදිරියට ගියා මැයි මාසය දක්වා. ඒ නිසා ඔබ වෙනුවෙන් අපි තියරි කොටස් සියල්ල ආවරණය කරලා අද රිවිෂන් එකක් තමයි අපි දැන් මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ පන්තියට සම්බන්ධ වුණු දරුවෝ දිගින් දිගටම දන්නවා. ඉතින් ඔබ දන්නවා අද ඔබ දකුණු පළාත් සභාව තුළ ඔබට ඔබගේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය දකුණු පළාත් සභාවේ පාසලක අධ්‍යයනය කරනවා නම් ඔබ අනිවාර්යෙන්ම අද දවසේ මම හිතනවා ඔබගේ අද ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න නැති කියලා. ඉතින් අද දවසේ ප්‍රශ්න පත්‍රය ඉතාමත්ම වැදගත් ප්‍රශ්න පත්‍රයක් බවට පරිවර්තනය වෙන්නේ නැති අපේ රිවිෂන් එකට සම්බන්ධ වුණු දරුවෝ ප්‍රශ්නාංක 7 අපි සාකච්ඡා කරමින් ඉන්නේ සාර්ථකව මේ ප්‍රශ්නය හදන්න නැති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම සමස්තයක් විදියට ගත්තාම ඉතාම සරල ප්‍රශ්න පත්‍රයක් තමයි 11 වසරේ දරුවන්ට මේ අවුරුද්දේ මධ්‍ය වාර පරීක්ෂණය විදියට ආවේ. ඒ නිසා පුතේ ඔබ මේ ප්‍රශ්න පත්‍රය සරල වුවත් O level විභාගයේදී ප්‍රශ්න පත්‍රය සරල වෙයි කියලා එහෙම අව탁සේරුවෙන් ඉන්න එපා. මොකද ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ විෂය කරුණු තවදුරටත් හරි අවබෝධයකින් මේ ප්‍රශ්න පත්‍රයට ලියන්න තමන්ගේ දැනුම සකස් කරගත යුතු වෙනවා. ඉතින් අපි ඔබ එක්ක මේ සම්බන්ධ වෙන්නේ රිවිෂන් එකේ 5 වෙනි දවසේ. ඉතින් අද දවසෙත් මම ඔබගේ O level විභාගය ටාගට් කරලා ඒකේ ප්‍රශ්නාංක 7ට එන්න පුළුවන් තවත් ප්‍රශ්න 3ක් අපිට ඒ ටියුට් එකේ ඉතිරිව තිබෙනවා. ඒ ප්‍රශ්න තුන සාකච්ඡා කරලා ඊළඟට මම ඔබත් එක්ක ඔබගේ පෙරහුරුව ප්‍රශ්නාංක 5ට පෙරහුරුවක් ගොඩක් දරුවෝ දන්නවා ඔබට සමීකරණ ඒ සම්බන්ධ ගැටලු මූලික සටහන් පොත් සමීකරණ සම්බන්ධයෙන් ඒ ප්‍රශ්නාංක 5 ඔබත් එක්ක අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ තමයි මම ප්‍රශ්නාංක 6ට ඔබ කැටුවගෙන යන්නේ. ඒ නිසා accounts සියල්ලම ආවරණය වුණාට පස්සේදී accounts ගණන් තුනටම ඔබ සූදානම් කරාට පස්සේ මම සමූහ ප්‍රශ්න පත්‍රයක් ඔබත් එක්ක සාකච්ඡා කරනවා ඉදිරියට. ඒ කියන්නේ සමස්ත ප්‍රශ්න පත්‍රයක්. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට තව මාස 4ක් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්න තියෙන්නේ. එතකොට ඔබට මේ මාස 4න් යම්කිසි ඔබගේ සාමාර්ථය ඉහළ සාමාර්ථයක් ගන්න අවශ්‍ය දැනුම අපිත් එක්ක බෙදා හදා ගන්න පුළුවන්. ඔබ නිරන්තරයෙන් අපිත් එක්ක මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා අපේ නිබන්ධන ඔබ හරියට සාකච්ඡා කරද්දී අවබෝධ කරගෙන සිටියොත් ඔබට විභාගය ඇත්තටම විභාගයට කලින් විභාගයට ඔබ වාඩි වුණා වගේ දැනෙයි ඔබට. ඒ නිසා අපේ මේ රිවිෂන් එකට ඔබ නිරන්තරයෙන් සම්බන්ධ වෙන්න. ඔබට රුපියල් 600ක් වැනි පොඩි මුදලක් තමයි ගෙවන්න වෙන්නේ. ඉතින් කොච්චර ඔබට මේ විෂයත් එක්ක සමීප බව අද දවසේ ඔබේ ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දුන්නා නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ දන්නවා. ඉතාම සරලයි අපි සාකච්ඡා කරපු ප්‍රශ්න ඒ විදිහටම සංඛ්‍යාත්මක වටිනාකම් පමණක් වෙනස් වෙමින් ඇවිල්ලා තිබුණා. ඉතින් පුතේ ඔබ අදාළ ඉලක්කයකට යද්දී නිරන්තරයෙන් ඔබ වැඩ කළ යුතු වෙනවා. ඒ නිසා අද දවසේ අපි මේ පේපරේ අවසන් කරන්න උත්සාහ කරනවා. ඉතා ඉක්මනින් ලබන සතියේ ඉඳලා මම ඔබත් එක්ක ප්‍රශ්නාංක 6ට පෙරහුරුවක් සාකච්ඡා කරනවා. ඉතින් ලබන සතිය ඔබට පන්තියට සම්බන්ධ වෙනවා නම් අදාළ නිබන්ධනය ඔබට අපේ ප්ලැට්ෆෝම් එකට තමයි අප්ලෝඩ් කරන්න. ඔබට ඒකෙන් print එක ගන්න වෙනවා. ඒ සඳහා ඔබ මුදල් ගෙවීම කළ යුතු වෙනවා. මුදල් ගෙවීම කරපු දරුවන්ට විතරයි ලබන සතියේ ටියුට් එක ලැබෙන්නේ. ඒ නිසා ඒ අදාළ පහසුකම් ඔබ ලබා ගන්න. ඉතින් අද දවසේ ඔබට විභාගයට පෙර විභාගයේ දක්වන තේමාව යටතේ ප්‍රශ්නාංක 7 සඳහා පෙරහුරුවේ ප්‍රශ්නාංක 5 අපි සාකච්ඡා කරනවා. සූදානම් වෙන්න ප්‍රශ්නාංක 5. හරි. ප්‍රශ්නාංක 5 පළවෙනි එක අයන්නෙන් තියෙන අවිනිශ්චිත ගිණුම කියන්නේ මොකක්ද කියලා අහනවා. කොට පුතේ 10 වසරේ සම්බන්ධ විෂය කරුණක් සම්බන්ධයෙන් අහන්නේ අවිනිශ්චිත ගිණුම කියන්නේ මොකක්ද කියන එක තමයි අහන්නේ. ඔබ දන්නවා අවිනිශ්චිත ගිණුමක් හදන්නේ මොකටද කියලා. ගිණුම්කරණයේ පුතේ වැරදි තියෙනවා. ගිණුම්කරණයේ තියෙන වැරදි අපිට ශේෂ පිරික්සම තුලින් සමහර ඒවා අනාවරණය කරගන්න පුළුවන්. සමහර ඒවා ශේෂ පිරික්සම තුලින් අපිට අනාවරණය කරගන්න බැහැ. ඉතින් කෙසේ හෝ මෙන්න මේ ගිණුම්කරණයේ සිදුවන වැරැද්දක් හොයාගන්නකම් අන්නේ ශේෂ පිරික්සමේ සිදුවන වෙනස අපි తాවකාලිකව ගබඩා කරනවා අවිනිශ්චිත ගිණුම කියලා ගිණුමක. එහෙනම් අවිනිශ්චිත ගිණුමේ ආකාරයෙන් ඔබ විස්තර කරන්න ඕන. ගිණුම්කරණයේ
ශේෂ පිරික්සුමේ අසමානතාවයක් පවතන විට අන්නේ අසමානතාවයට හේතු හොයා ගන්නකම් ඒ ශේෂ පිරික්සුමේ වෙනස අපි සටහන් කරන ගිණුම අවිනිශ්චිත ගිණුම කියලා අපි හඳුන්වනවා. අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් ලියා ගන්න ඉක්මනට අවිනිශ්චිත ගිණුම. ශේෂ පිරික්සුමේ හර එකතුව හා බැර එකතුව අතර වෙනසක් පවතින විට ලියා ගන්න. ශේෂ පිරික්සුමේ හර එකතුව සහ බැර එකතුව අතර වෙනසක් පවතින විට ශේෂ පිරික්සුමේ හර එකතුව සහ බැර එකතුව අතර වෙනසක් පවතින විට ශේෂ පිරික්සුමේ හර එකතුව සහ බැර එකතුව අතර වෙනසක් පවතින විට එම වෙනසට හේතු සොයා ගන්නා තේ 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 ශේෂ පිරික්සුමේ වෙනස එම වෙනසට හේතු සොයා ගන්නා තේ ශේෂ පිරික්සුමේ වෙනස එම වෙනසට හේතු සොයා ගන්නා තේ ශේෂ පිරික්සුමේ වෙනස తాවකාලිකව සටහන් කරන ගිණුම අවිනිශ්චිත ගිණුමයි හරිනේ. ඔන්න අවිනිශ්චිත ගිණුම හඳුන්වද්දී ඒ අදාළ විදියට ඔබ සටහන් කිරීම අවශ්‍ය වෙනවා. හරි, දෙවෙනි ප්‍රශ්نين අහනවා ශේෂ පිරික්සුම තුලින් අනාවරණය වන වැරදි දෙකක්. ඒ කියන්නේ පුතේ ශේෂ පිරික්සුම තුලින් අනාවරණය වන වැරදි. එතකොට ශේෂ පිරික්සුම තුලින් අනාවරණය වෙන්න නම් ශේෂ පිරික්සුම අසමාන වෙන්න ඕන. අන්න ශේෂ පිරික්සුමක් අසමාන වෙන්න බලපාන කරුණු කාරණා අපි 10 වසරේදී ඔබත් එක්ක සාකච්ඡා කරන්න නැති ඔබ 10 වසරේ සිලබස් එක හරියට අවබෝධය කරගෙන තියෙනවා නම් ඔබ මාත් එක්ක මුල ගැහුණ 11 වසරේ විෂය නිර්දේශය ඇත්තටම මට 10 වසරේ පත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබට දැනට 10 වසරේ පුතේ අපි දැනට 2022 11 වසරට සමත් දරුවෝ වෙනුවෙන් දැනට අපි සාකච්ඡා කරන්නේ අද අපි සාකච්ඡා කරා 6 ඉඳලා 8 දක්වා ඒ කාලය තුල ගැනුම් ජර්නලය. එතකොට ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය සහ වැරදි නිවැරදි කිරීම කියන පාඩම් ටික ඔබත් එක්ක කතා කරන් ශේෂ පිරික්සුම ඔය ටික ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් 10 වසරේ විෂය නිර්දේශ පිළිබඳ ඔබ 11 වසරේ ගෲප් එකට ඇඩ් වෙලා ඒ තියරි කොටසට සම්බන්ධ වෙන්න අද සෑම අඟහරුවාදා දිනකම 6 ඉඳලා 8 දක්වා තමයි අපි 2022 11 වසරට සමත් දරුවෝ වෙනුවෙන් ගිණුම් කරන පන්තිය පැවැත්වෙන්නේ. ඉතින් ඔබට අවශ්‍ය නම් ඒ දරුවෝ 11 වසර වුණාට තාමම 10 වසර විෂය නිර්දේශයේ අවසාන පාඩම් ටිකේ ඉන්නේ. ඔබට ඉතාම වැදගත් වෙයි මේ මූලික සටහන් පොත් 3ක් තව ඉතිරි වෙලා තියෙන ඒවට සම්බන්ධ වෙන අවිනිශ්චිත ගිණුමත් ඉතුරු වෙලා තියෙන ඒවට සම්බන්ධ වෙලා ඒ ගැටලු निराकरणය කරගන්න කියන මේ මතක් කිරීමක් කරනවා. ඔබ ඒ අදාළ ගෲප් වලට ඇඩ් වුණාට පස්සේ ඔබට ඒ පන්තියට සම්බන්ධ වීමේ හැකියාව තියෙන අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් ඒ පාඩම් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. තාම මම අවිනිශ්චිත ගිණුම්, ශේෂ පිරික්සුම, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය කියන මාතෘකා ටික කතා කරලා නැහැ. ඉතින් ඉතාල වැදගත් මාතෘකා කොටස් අද දවසේ තමයි ගැනුම් ජර්නලය මම කතා කරා. ඒකේ තියරි කොටස අද අවසන් කරා. ඉතින් ඔබට අවශ්‍ය නම් අද දවසේම 6 ඉඳලා 8 දක්වා තියෙන පන්තියට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට ශේෂ පිරික්සුම තුලින් අනාවරණය වෙන වැරදි. එතකොට පුතේ ඔන්න වැරදි ශේෂ පිරික්සුම තුලින් අනාවරණය වෙන වැරදි තියෙනවා. ශේෂ පිරික්සුම තුලින් අනාවරණය වෙන්නේ නැති වැරදිත් තියෙනවා. ශේෂ පිරික්සුම තුලින් අනාවරණය වෙනවා නම් අනිවාර්යයෙන් ශේෂ පිරික්සුම තුලණය වෙන්නේ නැහැ. ශේෂ පිරික්සුම තුලණය නොවෙන්න හේතු කාරණා අපි 4ක් ඉගෙන ගන්නවා. අන්න ඒ 4න් 2ක් ඔබ ලියන්න ඕන. හරිනේ? දිත්ත සටහනේ එක සටහනක් කොහේ හරි ගිණුමකින් මගේ හැරුණොත් තුලණය වෙන්නේ නැහැ. නේ? සේවක වැටුප් ගෙවීම මුදල් පොතේ පමණක් සටහන් කරොත් මුදල් ගිණුම බැර සේවක වැටුප් ගිණුමට හර කරන්නේ නැති වුණොත් ශේෂ පිරික්සුම තුලණය වෙන්නේ නැහැ. අන්න එහෙනම් ඒවා
ශේෂ පිරීක්ෂම තුලින් අනාවරණය වන වැරදි කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ලියා ගන්න මොනවද එතකොට? පළවෙනි එක විදිහට දිත්ත සටහනෙන් x සටහනක් පමණක් දිත්ත සටහනෙන් x සටහනක් පමණක් සටහන් වීම. දිත්ත සටහනේ එක සටහනක් පමණක් සටහන් වුණොත් ශේෂ පිරීක්ෂම තුලණය වෙන්නේ නැහැ. එතකොට අපිට අනාවරණය කරගන්න පුළුවන්. ඊළඟට දිත්ත සටහන අදාළ ගිණුම් වල එකම පැත්තේ සටහන් කරන්නේ. නේ? සේවක වැටුප් ගෙවුවා කිව්වොත් මුදල් ගිණුමටත් බැර කරලා වැටුප් ගිණුමටත් බැර කරනවා. අන්න ගිණුම් දෙකේම එකම පැත්තේ සටහන් කරාම ශේෂ පිරීක්ෂමේ තුලණය වෙන්නේ නැහැ. ඒක කියන්නත් පුළුවන් අපිට. ඒ වගේම ලෙජර් ගිණුම් තුලණය කරද්දී සිදුවන වැරද්දක්. හරියට සුළු කිරීම කරගන්න බැරි වුණොත් නේ 55000 50000ක් විදිහට සටහන් කරලා ගිණුම තුලණය කරොත් අන්න එතකොට ශේෂ පිරීක්ෂම තුලණය වෙන්නේ නැහැ. ඒ වගේම ශේෂ පිරීක්ෂම හදද්දිත් සමහර මගේ හැරින් වෙන්න පුළුවන්. ලෙජරේ තියෙන ගිණුමක ශේෂයක් ශේෂ පිරීක්ෂමට ගෙනියන්නේ නැහැ. වැටුප් ගිණුම හරියට තුලණය කරලා තියෙනවා. නමුත් වැටුප් ගිණුමේ ශේෂය ශේෂ පිරීක්ෂමට දාන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය අවස්ථා හතර තමයි අපි ශේෂ පිරීක්ෂම තුලින් අනාවරණය වන වැරදි විදියට සාකච්ඡා කරන්නේ 10 වසරේ විෂය නිර්දේශය තුල. ඔබ අන්නේ කරුණු දෙකක් ලියලා තියෙනවා. දිත්ත සටහනෙන් x සටහනක් පමණක් සටහන් වීම, ලෙජර් ගිණුම් ගනුදෙනුවක් ලෙජර් ගිණුම් දෙකේම එකම පැත්තේ සටහන් කිරීම, ඊට පස්සේ ලෙජරේ පවතින ගිණුමක් නිවැරදිව තුලණය නොකිරීම, ඊට පස්සේ ශේෂ පිරීක්ෂම සකස් කිරීමේදී යම්කිසි දෝෂයක් පැන නැගීම ආදී කරුණු මේ ප්‍රශ්නය යටතේ ඔබට ගන්න පුළුවන්. හරි, ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස පුතේ බැංකු සැසඳුමක් තියෙන්නේ. බැංකු සැසඳුම සාමාන්‍යයෙන් 7 වෙනි ප්‍රශ්නෙට එන්නේ නැහැ. මේක පේපරේ ටයිප් සෙටින් කරද්දී ප්‍රශ්න මාරු වෙලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේදී තමයි මේක ඔබට ලැබෙනවා. බැංකු සැසඳුම් ප්‍රශ්න අංක 6 දී සාකච්ඡා වෙන නිසා මම මෙතනදී මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්නේ නැහැ. 6 වෙනි ගානේ තමයි බැංකු සැසඳුම එන්නේ. 7 වෙනි ගානට බැංකු සැසඳුම් එන්නේ නැහැ. ඔබ දන්නවා 6 වෙනි ගානට එන්නේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාරවල අවසාන ගිණුම සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල අවසාන ගිණුම. හරිනේ. ඒ නිසා මේ ප්‍රශ්නේ මම බැංකු සැසඳුම සාකච්ඡා කරන්නේ නැහැ. ඊළඟට ඔබට මේකේ ශේෂ පිරීක්ෂම තුලින් ගැලපුම් සටහන් ටික කරලා අවසාන ගිණුම් ටික හදනවා 3 වෙනි කොටස. බලන්න ඉමාෂාගේ ව්‍යාපාරයේ 2019 12:31 දිනට ශේෂ පිරීක්ෂම පහත දැක්වේ. අමතර තොරතුරු දීලා තියෙනවා. ලාභ හෝ අලාභ ප්‍රකාශනය හදන්න තියෙනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්න තියෙනවා. අපි ඉක්මනට ඒ ගාන හදමු. රූල් කරගන්න ලාභ හෝ අලාභ ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි. ඔබට හදන්න අවස්ථාව දෙන්නේ මේ ටියුට් එක මම හිතනවා ඉතින් මේ ටියුට් එක අරගෙන මේ වැඩ ටික කරගෙන නැති කියලා. ඒ නිසා මම ගාන ඔබට අවස්ථාවක් දෙන්න සාකච්ඡා මාර්ගයෙන් ඉක්මනට හදනවා. ඉමාෂාගේ ව්‍යාපාරයේ ගිණුම් කාලච්ඡේදය 2019 12:31 දිනෙන් අවසන් වාර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. මේකේ ගිණුම් කාලච්ඡේදය දිනෙන් අවසන් වාර්ෂය සඳහා මේක හැම අවුරුද්දෙම 12:31 අවසන් වෙන්නේ නැහැ. ගිණුම් කාලච්ඡේදය සමහර විට 4:31 අවසන් වෙන්නත් පුළුවන්. දැන් 2000 පටන් ගන්න වාර්ෂයේ මැදකින් පටන් ගත්තොත් ඊළඟ අවුරුද්දේ මැදින් තමයි ගිණුම් කාලච්ඡේදය. ඒ නිසා හැම වෙලාවෙම 12:31 නේ 4:31 දිනෙන් හරි ගිණුම් කාලච්ඡේදය ඔබ ගණනේදී බලන්න ඕන. ඊට පස්සේ මෙන්න උඩින්ම විකුණුම් ආදායම
අඩු කරනවා විකුණුම් පිරිවැය ඊළඟට දල ලාභය එනවා එකතු කරනවා වෙනස් ආදායම් අඩු කරනවා වියදම් ශීර්ෂ 4න් පෙන්නන්න ඕන 3න් බෙදා හැරීමේ වියදම් පරිපාලන වියදම් මූල්‍ය හා වෙනත් වියදම් මම දෙකම එකට ගන්නවා මූල්‍ය හා වෙනත් වියදම් ඊළඟට යනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මාෂාගේ ව්‍යාපාරයේ දෙක දිනට 2019 12යි 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ජංගම නොවන වත්කම් ජංගම නොවන වත්කම් වල පිරිවැය සමුච්චිතසය සුද්ධගය පෙන්වන්න ඕන පිරිවැය සමුච්චිතසය සුද්ධගය නැත්නම් ධාරණගය හරිද ඊට පස්සේ ජංගම වත්කම් ජංගම නොවන වත්කම් ජංගම වත්කම් දෙක එකතු වුණාට පස්සේ වෙන වත්කම් පැත්ත එකතු වෙනවා මුළු වත්කම් ඊට පස්සේ හිමිකම් හා වගකීම් හිමිකම නිරූපණය කරන්න මේ ප්‍රමාණයට දීලා වගකීම් කොටස් දෙකයි ජංගම නොවන වගකීම් ජංගම වගකීම් ජංගම නොවන කියන්නේ දිගු කාලින වගකීම් ජංගම කියන්නේ කෙටි කාලින වගකීම් අද ප්‍රශ්න පත්‍රයේත් අහලා තිබුණා. ඉතින් මේවා නිරන්තරයෙන් අපි සාකච්ඡා කරපුවා. ඉතින් තාම සරලයි. ඒ නිසා අමාරු විෂයක් නෙවෙයි. ඔබගේ වැඩ කරන ප්‍රමාණය අනුව තමයි රේට් එක තීරණය වෙන්නේ. ඒ නිසා වැඩ කරන්න ගමනාවලින්. හරි. ওই විදිහට හඳුනනම වගකීම් ටිකයි හිමිකම් ටිකයි වගකීම් ටිකයි එකතු වුනහම එනවා මුළු හිමිකම් හා වගකීම්. මුළු හිමිකම් හා වගකීම්. මුළු හිමිකම් හා වගේ මම පොඩ්ඩක් දැන් පස්වෙනි ගානේ ඉන්නේ ඒ නිසා පොඩ්ඩක් වේගෙන් ගණන හදනවා කලින් ගණන් වලට සාපේක්ෂව අද දවසේ අපි මේ ගණන් දෙකක්වත් අවසන් කර ගන්න ඕනේ ඊළඟ දවසට අපි ටියුට් එක ආරම්භ කරන්න අවශ්‍ය නිසා ඊළඟ ගණන් ප්‍රශ්නාංක 5 හරි දැන් ඉස්සර වෙලා මේ ගානේ අතිරේක තොරතුරු ටිකෙන් පටන් ගන්නවා අතිරේක තොරතුරු ටික ගැලපුම් කරමු 2019 12:31 දිනට බඩු තොගය 7000යි. මේ අවසාන තොගයේ ස්ථාන දෙකකට ගැලපෙනවා විකුණු පිරිවැය ගණනය කරද්දී මෙන්න තොගය අඩු කරන්න රුපියල් 7000 දෙවෙනි තීරුවට දාන වරහන් තුල දාගන්න අඩු වෙනවා. ඒ වගේම වත්කම ජංගම වත්කම තොගය කියන්නේ අවසාන තොගය කියන්නේ ජංගම වත්කම ඒකත් මෙතන අපි දෙවෙනි තීරුවට දානවා රුපියල් 7000 ඔය විදිහට තමයි අවසාන තොග ගැලපුම් කරන්නේ. ඊට පස්සේ ණයගැතියන්ගෙන් බොල් ණය කපා හැරීම 2000යි. ණයගැතියන්ගෙන් බොල් ණය කපන්න. ඉතින් ණයගැතියෝ එනම් චේන් පිරික්සමේ කීයක් ඉන්නවද කියලා බලන්න. ණයගැතියෝ 20000ක් ඉන්නවා. මෙන්න ජංගම වත්කම් වලට යටි ණයගැතියෝ. ණයගැතිය පංග ඕන නම් පළවෙනි තීරුවට දාලා බොල් ණය කපන විදිය පෙන්නන අඩු කරා බොල් ණය කියලා 2000 මෙතනින් අයින් කරලා මෙතන සුද්ධ ණයගැති වටිනාකම 18000යි කියලා දාන්න පුළුවන්. කලින් ගානෙත් මම කියලා දුන්න ණයගැතියෝ කෙලින්ම 18000 දැම්මත් හරි පුතේ 20000න් 2000ක් බොල් ණය කැපුවම් 18000 ඉන්නේ ණයගැතියෝ කියලා 18000 දෙවෙනි තීරුවට දැම්මත් කමන්නේ ඔබ පළවෙනි තීරුවේ ගැලපුම පෙන්නලා මෙන්න කැපුව බොල් ණය ඉතුරුයි මෙන්න ණයගැති ශේෂය 18000 එතකොට මේ කපපු බොල් ණය ණයගැතියන් විසින් නිශ්චිත වශයෙන්ම ණයගැතියන්ගෙන් නිශ්චිත වශයෙන්ම අපිට ලැබෙන්නේ නැහැ කියලා අපි තහවුරු කරගත්තට පස්සේ තමයි බොල් ණය කපන්නේ අන්න ඒතකොට ව්‍යාපාරයේ බොල් ණය කියන්නේ වියදමක් මේ වියදම ලාභ ලාභ ප්‍රකාශනයේ වියදම් ශීර්ෂයට බෙදා හැරීමේ වියදම් ගණයට අපි අතුලත් කරන්න ඕන බොල් ණය කියන්නේ බෙදා හැරීමේ වියදම. හැබැයි මීට පෙර ශේෂ පිරික්සමේ බොල් ණය කපලද කියලා ශේෂ පිරික්සම දිහා බලන්න. එහෙම වුණොත් හර පැත්තේ වියදමක් විදියට බොල් ණය කියලා තියෙනවා. ඒ අගයට මේ 2000 එකතු කරන්න ඕන බොල් ණය ශේෂ පිරික්සමේ
තියෙනවා නම් මේ ශේෂ විරික්ෂම දිහා බැලුවාම මීට පෙර බොල් ණය කපලා නැහැ. එහෙනම් බොල් ණය විදියට අපිට අසලක් කරන්න වෙන්නේ බෙදා හැරීමේ වියදම් යටතේ මේ රුපියල් 2000 විතරයි බොල් ණය. පළවෙනි තීරුවට දාන්න සුළු කිරීම පහසුයි. අනිවාර්යයෙන් වියදම් පළවෙනි තීරුවට දාන්න එකතුව දෙවෙනි තීරුවට ගන්න තුනේම එකතුව තුන්වෙනි තීරුවට අරගෙන දලලාභය වෙනත් ආදායම් දෙකේ එකතුවෙන් අඩු කිරීම තමයි කළ යුතු වෙන්නේ. තුන්වෙනි ගැලපුම ලී බඩු හා උපකරණ වල පිරිවැය මත 10% ක්ෂය කරන්නලු. ලී බඩු හා උපකරණ ජංගම නොවන වත්කම් ක්ෂය කරන්නලු. එහෙනම් ලී බඩු උපකරණ වල පිරිවැය බලන්න ශේෂ විරික්ෂමේ දීලා ඇති. ලී බඩු හා උපකරණ ලක්ෂ 3යි. ඉඩම් නැහැ. ලී බඩු උපකරණ විතරයි තියෙන්නේ. ලී බඩු උපකරණ ලක්ෂ 3යි වෙන්න පිරිවැය. එහෙනම් ලී බඩු උපකරණ හා උපකරණ ලක්ෂ 3යි පිරිවැය. දැන් ෂෙයා කරන්න 110ක් ෂෙයා කරන්න තියෙන්නේ 110ක්. එහෙනම් ලක්ෂ 3ට 110ක් කියන්නේ පුතේ වාර්ෂික ෂය වියදම 110 නම් 30000. ලී බඩු ෂය කියන්නේ පරිපාලන වියදම. එහෙනම් මෙන්න පරිපාලන වියදම් යටතේ ලී බඩු ෂය රුපියල් 30000යි. බලන්න මීට පෙර මේ ලී බඩු මීට පෙර ෂය කරලා නම් ෂය වෙන් කිරීම කියලා ගිණුම් කාලච්ඡේදයේ ආරම්භක දිනට 12/1ට ශේෂ පිරික්සුමේ ෂය වෙන් කිරීමක් තියෙන්න ඕන. ඒ කියන්නේ මීට පෙර ෂය කරපු ෂය ගිණුම හර ෂය වෙන් කිරීම ගිණුම බැරනේ ෂය ගිණුම් ගත කිරීම කරන්නේ. දැන් මේ අවුරුද්දේ ෂය ටිකක් ෂය ගිණුම හර ෂය වෙන් කිරීම ගිණුමට බැර වුණාම ශේෂ පිරික්සුමේ ෂය වෙන් කිරීම ගිණුමක් දැනට තියෙනවා නම් ඒ අගයට මෙන්න මේ අගය එකතු වෙන්න ඕන. ඉතින් මේ ගානේ ෂය වෙන් කිරීමක් පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලී බඩු උපකරණ මීට පෙර ෂය කරලා නැහැ. එහෙනම් මේ වර්ෂයට අදාළ ෂය ටික ෂය ගිණුම හර ෂය වෙන් කිරීම ගිණුම බැර. එතකොට ෂය වෙන් කිරීම කියන්නේ මොකද මේ සමුච්චිත ෂය කියන අදහසම තමයි. ෂය වෙන් කිරීම ගිණුමේ ශේෂය වෙන්නේ මේ සමුච්චිත ෂය. සමුච්චිත ෂය කිව්වත් හරි ෂය වෙන් කිරීම කිව්වත් හරි. ඉතින් සමුච්චිත ෂය කියලා එහෙනම් අපි දාන්නේ මේ වර්ෂයට අදාළ මේ 30000 විතරයි. එහෙනම් ෂය අයින් කරාම මේ 30000 තවදුරටත් ලී බඩු උපකරණ වල සුද්ධාගය ලබන අවුරුද්දට මේ ගිණුම් කාලච්ඡේද අවසන් වන දිනේට 2,70,000ක් විදියට ඉදිරියට යනවා. පොර ෂය ටික අපි ගලපුවා. ඊළඟට උපචිත වේතන ගාණක් දීලා නැහැ. ඒක සටහන් කර ගන්න පුතේ උපචිත වේතන කීයක් ගෙවලද? උපචිත වේතන 2000යි කියලා දාගන්න පුතේ. උපචිත වේතන කියලා වටිනාකමක් නැහැ. උපචිත වේතන කියලා වටිනාකමක් නැහැ. ඒක 2000 කරගන්න. හරිද? එහෙනම් මේ වගකීම උපචිත ප්‍රමාණය වගකීම කෙටි කාලීන වගකීම ජංගම වගකීම 9 කියන්නේ උඩ තියලා ඉඩ තියලා උපචිත වේතන රුපියල් 2000 උපචිත කියන්නේ ගෙවන්න තියෙනවා. මේ කාලච්ඡේදයට ගෙවන්න තියෙනවා තව 2000. මීට පෙර ගෙවලා තියෙනවා වේතන මේකේ තියෙනවා වැටුප් වේතන 18000. එහෙනම් කාලච්ඡේදයට ගෙවලා තියෙනවා දැනට 18000ක්. ගෙවන්න තියෙනවා තව 2000ක්. උපචිත සංකල්පයෙන් කියන්නේ ලාභ වල ප්‍රකාශනයට යන්න ඕන. ගෙවුවත් නැතත් ලැබුණත් නැතත් කාලච්ඡේදයටම අදාළ ටික. එහෙනම් කාලච්ඡේදයටම අදාළ වෙන්නේ මේ 18000 විතරක් නෙවෙයි. අර ගෙවන්න තියෙන 2000 එක්ක 20000ක්. එහෙනම් පරිපාලන වියදම් යටතේ වේතන දාන්න ඕන. වැටුප් හා වේතන රුපියල් 20000යි 18000යි මේ 2000යි 20000යි. හරි. එහෙනම් අපිට දැන් ශේෂ පිරික්සීමට ගිහිල්ලා ඉතුරු තොරතුරු ටික ඇතුළත් කරන්න තියෙන්නේ ප්‍රශ්න අංක 5. හරි. බලමු. ගැණු 2,75,000යි ආරම්භක තොගයට ඉඩ දීලා ගැණු එකතු කරන්න ඕන ආරම්භක තොගයට 2,75,000යි. හරි. විකුණුම් 3,50,000 ආදායම අපේ විකුණුම් ආදායම තුන්වෙනි තීරුවට ගැනීම දාන්න 3,50,000. එන විකුණුම් ආදායම විකුණුම් පිරිවැය හොයාගත්තන් පස්සේ විකුණුම් පිරිවැය අයින් කරාම විකුණුම් ආදායම අපිට දල ලාභය ගන්න පුළුවන්. ප්‍රාග්ධනය අයිතිකරුගේ ලක්ෂ 3යි වෙන්නේ හිමිකම කාලච්ඡේදයේ මුලදී අයිතිකරුගේ ප්‍රාග්ධනය නැත්නම් හිමිකම රුපියල් ලක්ෂ 3යි.
ආරම්භක තොගය බඩු තොගය 10000යි. අන්න ගැණුම් වලට උඩින් තමයි ආරම්භක තොගය තියෙන. ආරම්භක තොගයක් නැති අවස්ථාවක ගැණුම් උඩින්ම ලියන්න පුළුවන්. නැත්නම් ආරම්භක තොගය ලියලා තමයි ගැණුම් ගලපන්නේ අපි. ගැණුම් ආරම්භක තොගය රුපියල් 10000යි. හරි. ඊළඟට 110 බැංකු ණය ඕන තවත් ගැළපිල්ලක් එනවා. 110 බැංකු ණය දිගු කාලීන වගකීමක් නැත්නම් ජංගම නොවන වගකීමක්. 110 බැංකු ණය. දැන් මේ බැංකු ණය ගැළපිල්ල කරලා දැන් උරු වෙලා තියෙන්න ඕන. කෙලින්ම දීපු ණය මුදලට බලන්න පොලිය 60000යි. 60000යි. 60000ට 110ක් කියන්නේ 6000යි වාර්ෂික පොලිය. ඒක වියදම ණය පොලි මූල්‍ය වියදමක් විදියට අපි මෙතනින් ඇතුළත් කරන්න ඕන ණය පොලිය. ණය පොලිය රුපියල් 6000යි. හැබැයි පුතේ බලන්න ගෙවපු පොලි මේකේ තියෙනවද කියලා බැරපැත්තට බැංකු ණය පොලි කියලා අහර පැත්තේ තියෙන්න ඕන වියදමක්. ණය පොලි කියන්නේ වියදමක්නේ. කාලච්ඡේදයටම දාල ණය පොලිය 60000ක් බැංකු ණය ගත්තා. ඒක දාන්න ඕන මේ තීරුවට 60000 ජංගම නොවන වගකීමක්. මේකට 110ක් බැලුවහම 6000 වියදමක්. ඒක මූල්‍ය වියදමක්. ණය පොලි. ඊට පස්සේ දැන් බලන්න ණය පොලි කීයක් ගෙවලද කියලා ශේෂ පරීක්ෂණයේ ණය පොලිය ගෙවලා තියෙන්නේ 5000යි ගෙවලා තියෙන්නේ. නමුත් කාලච්ඡේදයට 6000ක් ගෙවන්න ඕන. ගෙවලා තියෙන්නේ 5000. ඒකෙන් ඔබට ගම්ම්‍ය වෙනවා. කාලච්ඡේදයට අදාළව තව ගෙවන්න තියෙනවා රුපියල් 1000. ඒක වගකීමක්. අපි එහෙනම් උපජිත ණය පොලිය කියලා 1000 පෙන්නන්න ඕන. හරිනේ? උපජිත ණය පොලිය. හරි. ඊළඟට ණය ගැතියෝ ගත්ත 20000 ණය හිමියෝ 15000 වෙන ජංගම වගකීමක්. ණය හිමියෝ 15000 ජංගම වගකීමක්. හරි. ඊළඟට ලීබඩු උපකරණ ගත්තා, බැංකු ණය පොලිය ගත්තා, වැටුප් වේතන ගත්තා, දුම් වට්ටම් 4000යි වියදමක්. බෙදා හැරීමේ වියදමක්. දුම් වට්ටම් 4000යි බෙදා හැරීමේ වියදමක්. ලද වට්ටම් වෙනත් ආදායමක් 3000 වෙන්න වෙනත් ආදායම් ලද වට්ටම් 3000 මම තුන්වෙනි තීරුවටම කෙලින්ම දානවා දරලාභයට ඊට පස්සේ එකතු කරන්න පුළුවන් නිසා. මුදල් වංචා ලාභ 6000 යන වියදමක් පුතේ. දැන් මම මෙතන මූල්‍ය හා වෙනත් කියලා ගත්තේ. ඕනනම් අපිට මෙතන මූල්‍ය වියදම් වෙනම පෙන්නනවා වෙනත් වියදම් වෙනම පෙන්නන්න පුළුවන්. දැන් මම මූල්‍ය හා වෙනත් කියපු නිසා මෙතන අපිට මුදල් වංචා ලාභ දානවා. මුදල් වංචා ලාභ. ඔයාලා මේක මුදල් වංචා ලාභ ඒ වගේ ඒවා වෙනත් එකක් තියෙනවා. වෙනත් කියලා ශීර්ෂයක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. දෙකම එකට තියාගෙන මූල්‍ය හා වෙනත් කියලා මේ දෙක එකම දැම්මත් ගැටලුවක් නැහැ. මුදල් වංචා අලාභ වෙන්න ඕන පුතේ. මුදල් වංචා ලාභ කියලා තියෙන්නේ වැරදි. ඒක අලාභ විය යුතුයි. රුපියල් 6000 මුදල් වංචා ලාභ. ඊළඟට ගෙවල් කුලි 10000යි පරිපාලන වියදමක්. ගෙවල් කුලි 10000යි පරිපාලන වියදමක්. ප්‍රචාරණය 12000යි බෙදා හැරීමේ වියදමක්. ප්‍රචාරණය බාන්න බෙදා හරින්නේ ප්‍රචාරණ කටයුතු කරන්න වෙන්නේ. ඒ නිසා අපි ප්‍රචාරණය 12000ක් විදියට මෙතන ඇතුළත් කරනවා. හරි. ඊළඟට අවසාන වශයෙන් මුදල් ශේෂය ජයශ්‍රී ද්‍රවශීලතාවයෙන් ඉහළම මූල්‍ය වත්කම මුදල් ශේෂය අපි යටින්ම ලියනවා ජංගම නොවන වත්කම් වල ජංගම වත්කම් වල 68000. ඔන්න හරි. ගාන හරි ඉක්මනට බලන්න තුලණය කරලා ශේෂ පිරික්සුම අපි ශේෂ පිරික්සමේ සියලුම තොරතුරු ඇතුළත් කරා. දැන් සුද්ධ ලාභය හොයලා සුද්ධ ලාභය අයිතිකරුට ගලපලා මුළු වත්කම් හිමිකම් වලට සමාන වෙනවද කියලා බලන්න.
හරි පුතේ ගාන බලන්න සුළු කරන්න. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය 2,85,000යි. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය මේවා ලියන්න ඕනේ. එකෙන් 7,000ක තොගේ අවසන් කරාම එනවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය එහෙනම් 85,000න් 7,000ක් ගියාම 2,68,000යි නේ. 78,000යි නේ. බලමු 0.0.0යි 15න් 7ක් 8යි. 7න් ඊට පස්සේ 7න් 0.15න් 7ක් 8යි. ඊට පස්සේ විතර 7යි. එහෙනම් 2,78,000 මේක විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය අයින් කරාම මෙතන දල ලාභය එනවා. පිරිවැය අඩුයි විකුණුම් ආදායමට වඩා. එහෙනම් ලාභයක් එන්නේ 0.0යි 2යි 14න් 7ක් 7යි 72,000ක්. රුපියල් 72,000ක් එනවා දල ලාභය. වෙනත් ආදායම් ටික එකතු කරාම 75,000යි. වියදම් ටික ගලපමු 0.0.0යි 8යි 18,000යි. මෙතන 30යි 50යි 60,000යි. මෙතන 6,000යි. වියදම් ටික අඩු කරන්න. එතකොට එනවා මේ ටික එකතුව කීයක් එනවද 0.0.0යි 8යි 6,14න් 4 එකක් ඉතිරි 2යි 6 8 84,000යි. 84,000 18යි 24යි 84,000ක් අඩු කරලා 75,000න් 84,000ක් ඔන්න මේ අපි හදපු කිසිම ගානක ලාභයක් ආවේ නැහැ. මේ ගානේ අලාභයක් එනවා. හරිද? ඒවත් අපිට වැදගත්. දැන් බලන්න 75,000යි 84,000යි. එහෙනම් පුතේ මේ මෙතන වටිනාකම වඩා මේක වැඩි. එහෙනම් මෙතන සුද්ධ අලාභයක් එන්නේ. සුද්ධ අලාභ ප්‍රාග්ධන ගිණුමට හර කළා. සුද්ධ අලාභයක් නම් ප්‍රාග්ධන ගිණුමට හර. සුද්ධ අලාභ ප්‍රාග්ධන ගිණුම හර. ලාභ වලාභ ගිණුම බැර. නැත්නම් ලාභ වලාභ ප්‍රකාශනයේ බැර. සුද්ධ ලාභයක් නම් ප්‍රාග්ධන ගිණුම බැර. ලාභ වලාභ ප්‍රකාශනයේ හර. මෙතන එතකොට එනවා 84,000න් 75,000න් 84,000ක් 84,000න් 75,000ක් අඩු කරාම රුපියල් 9,000ක එනවා අලාභය. අලාභ අවාසි නිසා අයිතිකරුගේ හිමිකම අඩු වෙන බව ඔබ දන්නවා. අන්න එහෙනම් අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. සුද්ධ අලාභ. සුද්ධ අලාභ නිසා දැනට අයිතිකරුගේ ලක්ෂ 3ක් තියෙන හිමිකම රුපියල් 9,000කින් අඩු වෙනවා. එතකොට අන්න ඔබ දන්නවා නැවතත් අයිතිකරුගේ සුද්ධ හිමිකම කාලත්වයේදී අවසාන වනකොට 2,91,000ක් බවට පරිවර්තනය වෙනවා. අඩු වෙනවා හිමිකම අඩු වෙනවා. එහෙනම් අයිතිකරුගේ හිමිකම 2,91,000ට මුළු වගකීම් ටික එකතු කරන්න. මුළු වගකීම් බැංකු ණය 60,000යි මේ ටික එකතුව 15යි 18,000යි. මේ තුනම එකතු කරාට පස්සේ 9යි 3යි 9යි ඊට පස්සේ 1යි 8යි 9යි 1යි 8යි 9යි ඊට පස්සේ 9යි 6යි 15යි 1යි 16න් 1ක් ඉතිරි 3යි 3,69,000ක් වෙනවා මුළු හිමිකම් හා වගකීම් 3,69,000ක් බලමු මුළු අත්කම් ටික මෙතනින් මේක අවසන් වෙනවා ලක්ෂ 3යි ඒකෙන් 30,000ක් අයින් කරාම 2,70,000යි තවදුරටත් ධාරණාගය තියෙන්නේ ජංගම වත්කම් වල අගය 0.0.0යි 8යි 16යි 23යි දෙකක් ඉතිරි 6යි 7යි 9යි 93,000යි 93,000යි දැන් බලමු 7යි 18යි 25යි 0.3යි 8යි 16යි දෙකක් ඉතිරි 6යි 7යි 2යි 93,000යි 2,70,000යි 93,000යි 0.0.0යි 3යි
3 එකක් ඉතිරි 3,63,000යි 3,63,000යි රුපියල් 6,000ක වෙනසක් ආව බලන්න පුතේ නේ මෙතන 3,63,000ක් ආවේ මෙතන 3,69,000 එහෙම වෙන්න බෑ කොහෙන්ද බලන්න මග ඇරුනේ බලන්න චෙක් කරගන්න ශේෂ පරීක්ෂණ බලන්න ඉස්සර වෙලා 18යි මෙතන මුදල් වංචා මෙතන එකක් ලියලා නැහැ පුතේ නේ ණය පොලි 6,000 ලිව්ව මුදල් වංචා ලාභ ලියලා නැහැ 6,000 මුදල් වංචා ලාභ මෙතන ලියලා නැහැ නේ වචනේ ලිව්ව වටිනාකම ලියලා නැහැ එතකොට අන්නේ 6,000 වෙනස් තමයි මෙතන යන්නේ හිට මෙතන මෙන්න 6,000 එතකොට මෙතෙන්ට 12,000ක් වෙනවා 12,000ක් අඩු වෙනකොට තව 6,000ක් මෙතෙන්ට එකතු වෙනවා එතකොට 90,000ක් වෙනවනේ 60යි 30යි 90යි 90න් 75 90 බිංදුවයි 5යි 8න් 7ක් 15,000යි එතකොට ශුද්ධ අලාභය මෙතන 15,000යි 15,000ක් අයින් වෙන්න ඕන 15,000ක් අයින් වෙනකොට 3 ලක්ෂයෙන් 15,000ක් අයින් වෙනකොට 2,85,000යි. අන්න 2,85,000ට මේ ටික එකතු වුණාම බිංදුවයි 13න් 3 එකක් ඉතිරි 9යි 15යි 1යි 16න් 6 3,63,000 හරි. ඉතින් ගාණක් හදාගෙන යද්දී ඔබට විභාගේ ගානේ පුතේ මෙහෙම තුලණය වුන්නේ නැහැ කියලා කලබල වෙන්න එපා. නැවත වෙලාවක් තිබුණොත් චෙක් කරන්න. නැත්නම් ඔබට මේ බැලන්ස් එක නැති වුණා කියලා ඔබ හරියට ගලපුම් ටික කරා නම් කිසි ගැටලුවක් නැහැ. හැබැයි මෙතනදී මෙන්න මේක මග ඇරිච්ච නිසා ලාභේ වරදිනවා. එතකොට ඔබට ලකුණක් භාගයක් අහිමි වෙනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් මේ අදාළ කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්න. ඉතින් මෙතන දැන් ණය පොලි 6,000 ලිව්වා මුදල් වංචා ලාභ කියලා වචනේ විතරයි ලිව්වේ වටිනාකම දැම්මේ නැහැ. අන්න මග ඇරුණා රුපියල් 6,000 නේ. එතකොට ගණන තුලණය වෙන්නේ නෑ. ඒ වගේ ගැටලු ඔන්න ඔය වගේ ඒවා නොවෙන්න මග තමයි වගකීම වග බලාගත යුතු වෙන්නේ. හරි. බලන්න හදාගත්තේ නැති දරුවෝ සහ හදාගත්ත දරුවෝ ඉන්නවනම් ඔබට වැරදුණු තැන චෙක් කරගන්න. විනාඩි 3ක් 4ක් දෙන්නම් මම කරගන්න. තවදුරටත් හදාගන්න වෙලාව නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් තියාගන්න පස්සේදී චෙක් කරගන්න.
ප්‍රශ්නාංක 6 එකේ පළවෙනි කොටසේ අයන්න උපජිත සංකල්පයේ අනු කුමක්ද? ඔන්න උපජිත සංකල්පය අපි ඔබට උගන්වනවා ගැලපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන කියන පාඩමේදී තමයි උපජිත සංකල්පය ගැන ඔබට කරුණු තහවුරු කරන්නේ. එතකොට අපි දැන් ඔය හදන ලාභ හෝ අලාභ ප්‍රකාශනය හදන්නේ පුතේ උපජිත සංකල්පයට අනුව. එතකොට මේ උපජිත සංකල්පයෙන් කියන්නේ ගිණුම් කාලච්ඡේදයට අදාළව යම්කිසි මුදලින් ලැබුණත් නැතත් යම්කිසි ආදායමක් මුදලින් ලැබුණත් නැතත් යම්කිසි වියදමක් මුදලින් ගෙව්වත් නොගෙව්වත් ගිණුම් කාලච්ඡේදයට අදාළ ආදායම වියදම ගලපන්න ඕන කියන කතාව තමයි කියන්නේ. අර ගැලපුම් සටහනවලදී උපජිත වියදම් ගලපද්දී ඔබ දැක්කනේ උපජිත ගෙවල් කුලී කිව්වොත් ඒක ගෙවන්න තියෙනවා. ඒක වගකීමක්. ඒක ජංගම වගකීම් වලට දැම්මා. අපි බලනවා මේ දක්වා කොච්චර ගෙවලා තියෙනවද කියලා. හිතමු අපි 5000 කියලා. 5000 ගෙවලා තියෙන්නේ. තව ගෙවන්නක් තියෙනවා 2000. එතකොට අන්න කාලච්ඡේදයට අදාළ වෙනවා මේ 7000ම. මේ 7000ම අපි ගෙවුවත් නැතත් කාලච්ඡේදයේ වියදමක් විදියට ගලපන්න ඕනේ කියන එක තමයි මේ උපජිත සංකල්පයෙන් කියන්නේ. හරි. ලියා ගන්න. උපජිත සංකල්පයේ අර්ථය ලියා ගන්න. ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කිරීමේදී උපජිත සංකල්පය කියන්නේ මොකක්ද කියන කාරණාව. ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කිරීමේදී මෙහෙයුම් ප්‍රතිඵලය කියන්නේ සුද්ධ ලාභය හෝ අලාභය නැත්නම් ලාභය හෝ අලාභය. දැන් මේ සැරේ විභාගයේ අහලා තියෙන මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කරන ආකාර දෙක නේ. එහෙම ප්‍රශ්නයක් තිබුණා නේද පුතේ? 7 වෙනි ප්‍රශ්නේ අවසාන කොටස පළවෙනි කොටස මට මතක විදියට මට මතකේ නිවැරදි නම් කොබලන් කවුරු හරි කතා කරන්නකෝ බලන්න ප්‍රශ්න පත්‍රය ළඟ තියෙනවා නම් කවුරු හරි දරුවෙක්ගේ මට මතක විදියට ඒ වගේ ප්‍රශ්නයක් අද අහලා තිබුණා. බලන්න හරි කියන්න බලන්න මේ වගේ ප්‍රශ්නයක් 7 වෙනි ප්‍රශ්නේ තිබුණා. උපජිත වියදම් නෙමෙයි උපජිත සංකල්පයේ අනු කුමක්ද කියලා නෙමෙයි තියෙන්නේ. නමුත් ඒ ඔබගේ ප්‍රශ්න පත්‍රය අහලා තිබුණා මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කරන ආකාර දෙකක් හරි මොකක් හරි එහෙම ප්‍රශ්නයක් තිබුණා. හරි කමන්නේ ඒක තියෙන්නන්නකො. හරි ලියා ගන්න උපජිත සංකල්පය කියන්නේ මොකක්ද කියන කාරණාව. ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කිරීමේදී ආදායම් මුදලින් නොලැබුණද වියදම් මුදලින් නොගෙව්වද ඒවා ගිණුම් කාලච්ඡේදයට අදාළ නම් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කළ යුතුය යන්න මෙම සංකල්පයෙන් කියවේ. මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කළ යුතුය යන්න මෙම සංකල්පයෙන් කියවේ. එතනදී අදහස ඔබෙන් එන්න ඕන ආදායමක් මුදලින් නොලැබුණද වියදමක් මුදලින් නොගෙව්වද ගිණුම් කාලච්ඡේදයට මේවා අදාළ නම් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කළ යුතුය කියන කාරණාව. හොඳයි. හරි. ඊළඟට උපජිත වියදම් ගිණුම්ගත කිරීමට අදාළ ජර්නල් සටහන. උපජිත වියදමක් කියන්නේ ඔබ දන්නවා පුතේ උපජිත වියදම් වගකීමක්. එහෙනම් උපජිත වියදම් ගිණුම අනිවාර්යයෙන්ම වගකීම් බැර උපජිත වියදම් ගිණුම බැර. අදාළ වියදම් ගිණුමටයි හර කරන්නේ. එහෙනම් හර වෙන්නේ අදාළ වියදම් ගිණුම හර. ඔන්න උපජිත වියදම් ගිණුම්ගත කිරීමට අදාළ ජර්නල් සටහන. උපජිත වියදම් ගිණුම බැර වගකීම් වැඩිවීම බැර නිසා උපජිත වියදම් ගිණුම බැර වියදම් වැඩිවීම හර නිසා ඒ අදාළ වියදම් ගිණුම හර. ඔය විදිහටයි සටහන් විය යුත්තේ. හරි. ඊළඟට 6 දෙවනි කොටසේ තියෙනවා ළමා මිතුරු ක්‍රීඩා සමාජය කියන්නේ ලාභ අරමුණු කර නොගත් සංවිධානයක අවසාන ගිණුමක්. ළමා මිතුරු ක්‍රීඩා සමාජයේ 2019 වර්ෂයේ සමාජික සංඛ්‍යාව 200කි වාර්ෂික සමාජික මුදල් රුපියල් 100කි වසරේ ආදායම් වියදම් මෙසේය. උන ආදායම් වියදම් වෙන වෙනම දක්වලා තියෙනවා. එහෙනම් ආදායම් ප්‍රකාශනයක් සකස් කරන්න තියෙනවා. හරි බලමු.
වෙන ලාභ අරමුණු කර නොගත් සංවිධානයක ආදායම් ප්‍රකාශනය. ආදායම් වියදම්. ළමා මිතුරු ක්‍රීඩා සමාජයේ දෙදස් 19 වර්ෂය සඳහා 2019 වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය. හරි එහෙනම් බලමු අපිට ඒක තොරතුරු මොකුත් නැහැ. ආදායම් වියදම් හඳුනගෙන දාන්න තියෙන්නේ. දැන් මේකේ පොඩි ගැටලුවකුත් තියෙනවා. හැබැයි අවබෝධයෙන් කරේ නැත්නම් මේක ගොඩක් අය වරද්ද ගන්න සරල තමයි. ගිණුම් මූලධර්ම ටික හරියට අවබෝධයෙන් නැත්නම් මේව වරද්ද ගන්න. බලමු. සමාජික 200යි වාර්ෂික සමාජික මුදල 100යි. එතකොට පුතේ හොඳට මතක තියාගන්න ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ උපජිත පදනමට හදනවා වගේම තමයි ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක මේ ආදායම් ප්‍රකාශනය හදන්නේ උපජිත පදනමට. එහෙනම් උපජිත පදනමෙන් කියන්නේ කාලච්ඡේදයට අදාළ ආදායමක් මුදලින් ලැබුණත් නැතත් වියදමක් මුදලින් ගෙවුවත් නැතත් කාලච්ඡේදයටම අදාළ ටික ගලප ගන්න ඕන කියන කතාව. එහෙනම් ඒ අනුව ඔබට මේක තහවුරු වෙනවා. සමාජික සංඛ්‍යාව 200යි මුදල එක් අයගේ සමාජික ගාස්තුව රුපියල් වාර්ෂික සමාජික ගාස්තුව රුපියල් 100යි. එහෙනම් සමස්ත සමාජික මුදල් ආදායම් විදියට ගන්න ඕනේ ඒක ගෙවුවත් නැතත්. එහෙනම් 200 100ෙන් ගුණ කරාම රුපියල් 20000ක් සමාජික මුදල් එනවා. සමාජික මුදල්. සමාජික මුදල් 20000යි. හරිනේ? දැන් මේ සමාජික මුදල් 18000යි කියලා ලැබීම් පැත්ත තියෙන පුතේ ලැබිච්ච ටික විතරයි. ඒ ටික විතරක් මේකේ දැම්මොත් හරියන්නේ නැහැ. ඔබ වැරදි. හරිද? ඊට කාලච්ඡේදයට අද ලැබිච්ච ටික දාන්නේ ලැබීම් හා ගෙවීම් ගිණුමට හර කරා නම් ඔන්න ඒ ලැබිච්ච ටික ඒක මුදල් පදනමටනේ හදන්නේ. ඔන්න ඕවා තමයි තේරුම් ගන්න පොඩි දේවල් උනාට. හරි. එහෙනම් පරිත්‍යාග 12000 ආදායම. පරිත්‍යාග 12000 ආදායම. වෙළඳ දැන්වීම වලටින් ඇවිල්ලා තියෙනවා 15000ක් එකක් ආදායම. වෙළඳ දැන්වීම ප්‍රචාරණය කරලා ආදායම් විදියට ලැබිලා තියෙන රුපියල් 15000. සංගරා විකුණලා සංගරා විකිණීමේ සමහර වෙලාවට අලුත් සංගරා වෙන්න පුළුවන් නැත්නම් පරණ සංගරා වෙන්න පුළුවන් අලවියෙන් රුපියල් 13000. සංගරා අලවියේ රුපියල් 13000. ඊළඟට වියදම් ක්‍රීඩා උපකරණ ගැනීම මේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා උපකරණ කියන්නේ ක්‍රීඩා උපකරණ ගද්දි පුතේ වක්කමක් නේ. ඒ නිසා මුදල් ගෙනම බෑ ක්‍රීඩා උපකරණ ගෙනම හර වෙන්නේ. මේක වියදම් කියලා තිබුණාට ඔබ මේ ක්‍රීඩා උපකරණ ගැනු වියදමක් විදියට පෙන්නුවොත් වැරදි. ක්‍රීඩා උපකරණ ගද්දි සල්ලි යනවා මුදල් ගෙනම බැර ක්‍රීඩා උපකරණ ගෙනම හර. එතකොට වක්කමක් බිහි වෙන්නේ. ඒ නිසා වියදමක් විදියට ඔබ ක්‍රීඩා උපකරණ මෙතන දාලා තිබුණොත් වැරදි. එහෙනම් මෙතන ඒක ගන්නෙ නැත. එහෙනම් වියදම ඊළඟ සංගරා මුද්‍රණය. සංගරා මුද්‍රණයට රුපියල් 20000යි. ඊළඟට ලිපි ද්‍රව්‍ය 6000යි. ලිපි ද්‍රව්‍ය 6000යි. පරිත්‍යාග 14000යි. පරිත්‍යාග 14000යි. ඔන්න ඔච්චරයි ගලපන්න තියෙන්නේ. එහෙනම් අපි ආදායම් ටික එකතු කරන්න 0.0.0 8යි 10න් බිංදු එකක් ඉතිරි 3යි 6යි 60000යි 60000න් 40000ක් අඩු කරන්න බිංදුවයි 6 10 බිංදු එකක් ඉතිරි 2 3 40000ක් අයින් කරන්න. එතකොට ආදායමට වැඩි වියදම අඩු නිසා මෙතන එන්නේ අතිරික්තය. අතිරික්තය කියලා දාන්න ඕන. සමහර අය ඉතින් ලාභය කියලා දානවා නේ. අවබෝධයක් නැහැ. මේ හදන්නේ ලාභ අරමුණු කර නොගත් සංවිධානවල අවසාන ගිණුමක් කියලා. ඒවයි ලාභ නැහැ. ඒ නිසා ආදායමට වඩා වියදම අඩු නම් අතිරික්තයක් ආදායමට වඩා වියදම වැඩි නම් ඌනතාවයක්. මේ විදිහට තමයි එන්නේ. ওই විදිහට තමයි ගාන හැදෙන්නේ. මෙතනදී ඔබට අවශ්‍යතාවය මෙතනින් ඔබ ඉගෙන ගන්න ඕනක් දවසේ සමාජීය මුදල් ගලපති ආදායම් ප්‍රකාශනයේ ඉන්න සමාජිකයෝ ගාන වාර්ෂික සමාජික ගාස්තුවෙන් හෝ මාසික සමාජික ගාස්තුවෙන් ගුණ කරලා ඉන්න සමස්තගයම
සමාජික මුදල් විදියට දාන්න ඕන. හේතුව මේක උපජන පදනමට හදන්න. ඒ වගේම තමයි වත්කමක්. ක්‍රීඩා සමාජයක නම් ක්‍රීඩා උපකරණ කියන්නේ වත්කමක්. ක්‍රීඩා සමාජයක නම් ශබ්ද විකාශන යන්ත්‍රයක් ගත්ත කියන්නේ වත්කමක්. මේවා ගද්දී වියදමක් විදියට ඔබ ආදායම් ප්‍රකාශනයේ පෙන්වුවොත් වැරදි. ඒවා ගද්දී සල්ලි යනවා මුදල්. ලැබීම් ගෙවීම් ගිණුමට බැර. හැබැයි ආදායම් ප්‍රකාශනයේ වියදමක් විදියට ඔබ පෙන්වුවොත් ඒක වැරදි. ඒ නිසා මතක තියාගන්න මෙතනදී මොනවා හරි වත්කමක් ගත්ත කිව්වම් අපිට නිකන් සල්ලි යනවා වගේ දැනුණාට ඒක වත්කමක් නේ පුතේ. නේ? ක්‍රීඩා උපකරණ වත්කම. ඒ නිසා ඒක දාන්න නැතුව ගාන හදන්න ඕන හරිය. හදා ගන්න. ඊළඟට 6 වෙනි ගානේ අවසාන ගිණුම හදනවා. මම කරන්නේ මේක විනාඩියක් දෙන්නම්. හදපු නැති දරුවෙක් ඉන්නවා නම් හදා ගන්න. හරි. ඊළඟ 10 වෙනි ප්‍රශ්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි ලාභ වලාභ ප්‍රකාශනයයි හදන්න තියෙන්නේ. හරි. බලමු 6 වෙනි එක. කොලාගේ ව්‍යාපාරයේ 2019 3.31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ. ශේෂ පිරික්සුම දීලා තියෙනවා. ඒක අතිරේක තොරතුරු ටික තියෙනවා. මේ ගාන හදන්න තියෙන බලන්න පුතේ කොච්චර සරලද නේ. හදලා දැන් මේව ආලා මේ වැඩ කරනවා නම් කිසිම විභාගෙට බය වෙන්න දෙයක් නැහැ නේ. ඔබ වැඩ කරන්නේ නැති වුණොත් දැන් ගණන් හදන්න නැතුව ගිහිල්ලා බලාගෙන ඉඳලා නම් මේ වැඩේ කරන්න බෑ. ඔබ ගණන් හදන්න ඕන. හරිද? ගණන් අනිවාර්යෙන් හදන්න ඕන. හදලා ගියොත් ඔබ ජයග්‍රහණය කරයි. නැත්නම් මේව කටපාඩම් කරනවා බෑ. ගණන් මේ මගේ මේ ටියුට් එකේ ගණන් හදන්න. හැදුවට පස්සේදී ඔබට අවසාන ගිණුමක් කොහෙන් ආවත් මෙතන ආවරණය වෙලා තියෙනවා. මේ අවුරුද්ද විභාගෙට එන ගානේ සියලුම ගැළපෙන්නේ මේ ගණන් හත ඇතුලේ ආවරණය වෙනවා. ඒ නිසා මේවා හරියට කරන්න. හරි. බලමු. ඉන්න ව්‍යාපාරේ කොලාගේ ව්‍යාපාරේ ව්‍යාපාරේ 2019 3.31 දිනෙන් අවසන් වාර්ෂය සඳහා 2019 3.31 දිනෙන් අවසන් වාර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. මෙතන කොලාගේ ව්‍යාපාරේ 2019 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේක රූල් කරගන්න විකුණුම් ආදායම අඩු කළා විකුණුම් පිරිවැය එයාලේ දර ලාභය එනවා. ඊට පස්සේ දර ලාභයට එකතු කරනවා වෙනත් ආදායම්. අඩු කරනවා වියදම්.
වියදම් ශීර්ෂ 3යි. බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය හා වෙනත් වියදම්. මූල්‍ය හා වෙනත් වියදම්. මෙතන ජංගම නොවන වත්කම් පිරිවැය සමුත්ථිත ක්ෂය දාර නගය. ඊපස්සේ ජංගම වත්කම් ඊපස්සේ මුළු වත්කම් වෙනවා. හිමිකම් හා වගකීම්. ඊට පස්සේ ජංගම නොවන වගකීම්. ඊළඟට ජංගම වගකීම්. අන්න එතකොට එනවා මුළු හිමිකම් හා වගකීම්. මුළු හිමිකම් හා හරි. ඔන්න ගණන ඉක්මනට බලන්න විනාඩියක් දෙකක් අතර ගැලපුම් ටික කරන්න බලන්න. ගැලපුම් ටික කරන්න. හරි. අතිරේක තොරතුරු ටිකෙන් පිවිසෙන්න ඕන ගාන. ගැලපුම් කරන්න දෙකම රූල් දැන් සමහර දරුවෝ මම දැකලා තියෙනවා පුතේ මේක අද විභාගෙත් මම දැක්කක දරුවෙක් මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය විතරක් රූල් කරගෙන මේ ගාන හදනවා. හරිද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය රූල් කරන්නේ නැහැ. එහෙම බෑ. මේක දෙකම එක සැරේ රූල් කරගෙන තමයි ගාන හදන්න ඕන. නැත්නම් ඔබ අසමත්. නේ? ඒ නිසා වෙලාව අනවශ්‍ය විදියට වැය වෙනවා. ඒ නිසා රූල් ගිනුම් දෙකම රූල් කරගෙන දෙකම හදාන්න තියනවා. දෙක එක සැරේ රූල් කරගෙන ගලපන්න. දෙකේ එක සැරේ ගලපන්න. නැත්නම් කී සැරයක් කියවන්න ඕනද? ඒ නිසා මේ කියන දේවල් හරියට අනුගමනය කරන්න ඔබට ගණන් හදන්න පුළුවන් වුණාට වැඩක් නැහැ. කාලය හරියට කළමනාකරණය කරලා ගණන් හදන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා දැන් කෙනෙක් හිතනවා නම් මට මේ ගානක් හදා ගන්න පුළුවන්. හැබැයි ඔබ බලන්න ඕන මට මේ ගාන කොච්චර කාල සීමාවක් තුලදී හදන්න පුළුවන්ද? මේ ගාන හදන්න ඕන මිනිත්තු 12ත් 15ත් අතර ප්‍රමාණයකදී ගාන හදලා ඉවර කරන්න. ඒක තමයි ඔබ හරි මට්ටමට එනවා කියන්නේ. මිනිත්තු 12 15. අවම වශයෙන් මිනිත්තු 20ක් ඇතුළතවත් මේ ගාන හදලා අවසන් කරන්න ඕන. නේ? ඊට වැඩිය ගන්න බෑ. පරිම වේලාව ගන්න පුළුවන් මිනිත්තු 20. ඉතින් සමහර දරුවෝ ඉන්නවා මිනිත්තු 12න් 13න් හදනවා මේ ගාන. බඩ ගාලා හදනවා. ඉතින් ඔබ ඒ මට්ටමට ළඟා වෙන්න ඕන. හරි. බලමු. ගැලපුම් සටහන් ටික කරමු. 3.31 දින තොගය 12000. එන අවසාන තොගය ගැලපෙනවා විකුණු පිරිවැය ගණනය කරනකොට වෙන තොගය 12000. ඒක අඩු කරන්න ඕන. වරහන් තුල දාගන්න. ඊට පස්සේ ජංගම වත්කමක් තොගය කියන්නේ. දෙවෙනි තීරුවට දාගන්න තොගය 12000. ඊළඟට ණය ගැතියන්ගේ 3000ක් බොල් ණය ලෙස කපා හරි. බලන්න බොල් ණය ගලපින්න. එහෙනම් ණය ගැතියෝ කීයක් ඉන්නවද කියලා බලන්න. ණය ගැතියෝ 18000ක් ඉන්නවා. මෙන්න ණය ගැතියෝ. ණය ගැතියෝ 18000න් රුපියල් 3000ක් බොල් ණය කපන්නේ කොහොමද? ණය ගැතියෝ වටිනාකම රුපියල් 15000. දැන් මම මේකේ ලිව්වේ නෑ. ලිව්වේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ. අපෝ බොල් ණය ගන්න වියදමක් විදියට මතක තියාගෙන ඒක බෙදා හැරීමේ වියදම් ගණයට දාන්න. තවදුරටත් බොල් ණය කපලා
තියෙනවා නම් ඒක එකතු කරන්න ඕන. දැනට මේකේ බෝල් ණය කියලා මීට පෙර කපලා නැහැ. ඒ නිසා බෝල් ණය වෙන්නේ බෙදා හැරීමේ වියදමක් යටතේ බෝල් ණය වෙන්නේ 3000 විතරයි. බෝල් ණය 3000යි. මෝටර රථය හා ලීබඩු සරල මාර්ග ක්‍රමයට 110 බැගින් ඡය කරන්න වත්කම් දෙකම ඡය කරන්න කියලා තියෙනවා. ඉතින්ලා අපි බලමු මෝටර රථය. මෙන්න මෝටර රථය. මෝටර රථ. බලන්න පිරිවැය කීයද කියලා මෝටර රථයේ 350000යි. 350000යි. ඡය කරන්න තියෙන 110 බැගින් දෙකම. එහෙනම් 350000ට 110ක් බැලුවාම 35000යි. මෝටර රථය. මෝටර රථ. එහෙනම් පරිපාලන වියදම් බෙදා හැරීමේ මෝටර රථය කිව්වනම් බෙදා හැරීමේ වියදම් වලට දාන මෝටර රථ ෂය කිව්වහම බෙදා හැරීමේ වියදම් වලට දැම්මත් පරිපාලන වියදම් වලට දැම්මත් කිසි ගැටලුවක් නැහැ. බෙදා හැරීමේ මෝටර රථ කියලා තිබුණොත් අනිවාර්යෙන් අතෙන්ට දාන්න. මෙතන දැන් අපිට මෝටර රථය කිව්වම පරිපාලන වැඩ වලටත් මෝටර රථ ඕන වෙනවා නේ. ඒ නිසා බෙදා හැරීමේ කියලා නැති නිසා අපි මෙතෙන්ට දාමු මෝටර රථ. මෝටර රථ ෂය 35000යි. 110ක් ෂය වුණා 35000යි. එහෙනම් මේ ෂය ටික ගිණුම්ගත කිරීමට අදාළ දිත්ත සටහන තමයි ෂය ගිණුම හර රුපියල් 35000යි. ෂය වෙන් කිරීමේ ගිණුම බැර රුපියල් 35000යි. මීට පෙර මේ මෝටර රථය ෂය කරලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ෂය වෙන් කිරීම කියලා තියෙනවද? මෝටර රථය 4යි 1 දිනට අය ගිණුම් කාලක්ෂයේ ආරම්භක දිනේට මේක ෂය ගිණුම හර ෂය වෙන් කිරීම ගිණුමට බැර කරලා තියෙනවා 35000. දැන් මේ අවුරුද්දේ ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුමට තවත් 35000ක් බැර වෙනවා. එතකොට ෂය වෙන් කිරීමේ ගිණුමේ ශේෂය 35000යි 35000යි කලින් වර්ෂයට 35000යි මේ වර්ෂයට 35000යි 70000ක් ෂය වෙන් කිරීම ගිණුමේ ශේෂය කියන්නේ මේ සමුච්චිත ෂය. මෙන්න 70000යි. ඒක අඩු කරන්න ඕනේ. 35000යි 350000යි 70000ක් ගියාම 280000යි. හරිද? හරි. ඊළඟට ලීබඩු ෂය කරන්නක් තියෙනවා. ලීබඩු ෂය කරන්න තියෙනවා 1,50,000යි එකත් 110යි. 110ක් කියන 15000යි ලීබඩු ෂය වර්ෂයට අදාළ ලීබඩු ෂය 15000යි. ෂය ගිණුම හර ෂය වෙන් කිරීම ගිණුම බැර. හැබැයි මේ අවුරුද්දට 15000යි. නමුත් මීට පෙර ෂය වෙන් කිරීමේ ගිණුමේ ශේෂයක් ලීබඩු වල දීලා නැති නිසා ලීබඩු මීට පෙර අවුරුද්දේ ෂය කරලා නැහැ. එහෙනම් මේ ෂය ටික තමයි සමුච්චිත ෂය වෙන්නේ. මේ වර්ෂයට අදාළ ෂය 15000 විතරයි. 15000ක් අඩු කරන්න 1,50,000යි 15000 කියන්නේ 1,35,000යි. ඔන්න දානගේ නැත්තම් චුට්ටගේ. ඔන්න ඒ ගැලපුම් දෙකත් හරි. දැන් ශේෂ පිරික්සුමට ඇවිල්ලා තොරතුරු ටික අතුලා කරමු. මෝටර රථ පිරිවැයට ගත්ත ලීබඩු උපකරණ පිරිවැයට ගත්ත ගැණුම් 1,75,000යි. මෙන්න විකුණුම් ආරම්භක තොගය ලියන්න ඉන්න තියෙන එකතු කළා ගැණුම් 1,75,000යි. විකුණුම් 2,50,000 වෙන විකුණුම් ආදායම 2,50,000 උඩින්ම දැම්ම 2,50,000. ආරම්භක තොගය 5000යි. මේ උඩින්ම විකුණුම් පිරිවැය ගණනය කරද්දී ආරම්භක තොගය උඩින්ම ලියන්න ඕන 5000යි. ෂය වෙන් කිරීම ගත්තා දුන් වට්ටම් 1000යි. බෙදා හැරීමේ වියදමක් දුන් වට්ටම්. ලද්ද වට්ටම් 5000යි වෙනත් ආදායමක්. මම දරලාභයට යටින් මෙතනින් 5000 ලියනවා. එතකොට එකතු කරලා ගන්න පුළුවන් අපිට. ගෙවල් කුලී 6000යි. පරිපාලන වියදම. ගෙවල් කුලී 6000යි. 112 බැංකු ණය ඔන්න ගැලපුමක් වෙනවා නිරායාසයෙන්ම ප්‍රතිශතය දීලා තියෙන නිසා. ප්‍රතිශතය දීලා තිබුණොත් විතරයි දෙකේම ගැලපෙන්නේ පුතේ. එහෙනම් 112 බැංකු ණය ජාංගමන වල වගකීමක්. මෙන්න 112 බැංකු ණය. ඒක තුන්වෙනි තීරුවට දාන බැංකු ණය රුපියල් 2,00,000යි. එහෙනම් 2,00,000කට බලන්න 112ක් 2,00,000කට 112ක් බලන්න. එතකොට 110ක් නම් රුපියල් 20000යි 112ක් වුණොත් 24000ක් වෙනවා. රුපියල් 24000ක් වෙනවා. 12 වරක් 2 24යිනේ. එහෙනම් ණය පොලි රුපියල් 24000යි.
ණය පොලිය රුපියල් 24000යි. ඊට පස්සේ බලන්න ගෙවපු ණය පොලිය කොච්චර ගෙවලද කියලා. ගෙවලා තියෙන පුතේ වර්ෂයටම 24000ක් වුණාට ගෙවලා තියෙන ණය පොලිය 20000යි. එතකොට ඔබට තේරෙන්න ඕන 100ට 12 බැංකු ණය ලක්ෂ 2ක් අරගෙන. එතකොට වර්ෂයටම අදාළ පොලිය 100ට 12ක් බැලුවම 24000. ඒක ආරක්ෂකයට අදාළ පොලිය විදියට මූල්‍ය වියදම් යටතේ ණය පොලිය කියලා දාන්න ඕන 24000. ඊට පස්සේ බලන්න ණය පොලිය කීයක් ගෙවලද කියලා. ගෙවලා තියෙන්නේ 20000. ඒ කියන්නේ වර්ෂයට තව රුපියල් 4000ක් හිඟයි. ඒක වගකීමක්. ගෙවන්න තියෙන ණය පොලිය. එහෙනම් උපජිත ණය පොලිය රුපියල් 4000යි කියලා එන්න ඕන. ඔන්න ගැලපුමක් වුණු විදිය මතකයිනේ. මතක තියාගන්න ප්‍රතිශතයේ දිගු කාලීන ජංගම නොවන වගකීමක්, දිගු කාලීන වගකීමක් නැත්නම් ජංගම නොවන වගකීමක් බැංකු ණය ප්‍රතිශතයත් එක්ක යටද දැම්මා පොලිය ගණනය කරනවා. අදාළ ප්‍රතිශතයට 100ට 12ක් ලක්ෂ 2කට 24000යි. ඒක කෙලින්ම උපජිත සංකල්පයට අනුව 12000යි 24000යි කියලා දාන්න මූල්‍ය වියදම් වලට. මූල්‍ය වියදම් යටතට. ඊළඟට ගෙවපු ගාන ශේෂ පිරික්සීමේ හර පැත්ත තියෙන වියදමක් විදියට 20000යි ගෙවලා තියෙන. තවදුරටත් 4000ක් ගෙවන්න තියෙනවා කියලා ඔබට පේන එක උපජිත ණය පොලිය විදියට පෙන්නන්න හරි. ඊට පස්සේ ණය ගැටියෝ ගත්ත ණය හිමියෝ 50000යි. මෙන්න ජංගම වගකීමක් ණය හිමියෝ 50000යි. බැංකු ශේෂයයි මුදල් ශේෂයයි දෙකම දාලා ණය බැංකු ශේෂය සහ මුදල් ශේෂය දෙකම එකට දාලා තියෙනවා. බැංකු ශේෂය හා මුදල් ශේෂය රුපියල් 75000යි. අයිතිකාරු හිමිකම 260000යි. වෙන්නේ ප්‍රාග්ධනය 260000යි. ඔච්චරයි. දැන් බලන්න ගැලපුම් කරන්න ගාන තුලනය කරන්න බලන්න. දල ලාභය හොයන්න, සුද්ධ ලාභය හොයන්න, සුද්ධ ලාභය හිමිකරුට දෙන්න. ඊට පස්සේ ජංගම වත්කම් බලන්න, මුළු වත්කම් බලන්න, මුළු හිමිකම් වගකීම් දෙක බලන්න තුලනය වෙනවද කියලා. තොග ගැනු 1,80,000යි විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය කියලා ලියන්න ඕන. 12000ක් අඩු වෙන්න ඊට පස්සේ එනවා විකුණුම් පිරිවැය එකක් අනිවාර්යයෙන් ලියන්න ඕන. 1,80,000න් 12000ක් අඩු කරන්න. 0.0.0 10න් 2ක් 8යි 7න් 1ක් 6යි 1,68,000යි. මේ විකුණුම් පිරිවැය අයින් කරන්න. විකුණුම් පිරිවැය අයින් කරාම එනවා මේක දල ලාභයක්. ඇයි ආදායමට වැඩිය පිරිවැය අඩුයි. විකුණුම් ආදායමට වැඩිය විකුණුම් පිරිවැය අඩු නිසා ලාභයක් එනවා 0.0.0 10න් 8ක් 2යි 14න් 6ක් 8යි. එතකොට රුපියල් 82000ක් එනවා. රුපියල් 82000ක් එනවා දල ලාභෙට. වෙනත් ආදායම් එකතු කරන්න ඊට පස්සේ 87000 වෙනවා. වෙනත් ආදායම් ඊට පස්සේ වියදම් අඩු කරන්න 4000යි. බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම් 6යි 3යි 4යි 56000යි 24000යි මූල්‍ය වියදම්. මේ ටික අඩු කරාම එනවා සුද්ධ ලාභයක් හෝ ලාභයක්. ඒකට 56යි 4යි 60යි 24යි 84000ක් එනවා. වියදම් සියල්ල එකතුව. එහෙනම් 84000ක් අඩු කරන්න 87000න් 84000 අඩු වුණා රුපියල් 3000ක් තමයි ලාභය. ඒක අයිතිකරුට දෙන්න. සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට බැර කළා. සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට බැර කළා. එහෙනම් ලාභය අයිතිකරුට අයිති වෙනවා. සුද්ධ ලාභය එකතු කරන්න රුපියල් 3000. එතකොට අයිතිකරුගේ හිමිකම ඉහළ යනවා 2,63,000 දක්වා. එහෙනම් මුළු අයිතිකරුගේ සුද්ධ හිමිකම ආවා. කාලක්‍රියේදී අවසන් වෙනකොට 2,63,000. වගකීම් ටිකත් එකතු කරාම හිමිකමයි වගකීමයි අපිට හොයාගන්න පුළුවන්. මෙතන
ජංගම වගකීම් ටික 54000යි. 263000යි 463000ට 54000ක් එකතු කරන්න. 4000යි 7000යි 7යි 4යි 7යි ඊට පස්සේ 6යි 5යි 11න් එකක් ඉතිරි 2යි 4යි 1යි 5,17,000ක් වෙනවා මුළු හිමිකම් හා වගකීම්. බලමු වත්කම් 0.0.0.0.0.305යි පිරිවැය ඊට පස්සේ 15000යි 85000යි සමුච්චිතශය 50000න් 5,05,000න් 85000ක් අඩු කරලා එන වටිනාකමත් එකයි මේ තුන එකතු කරත් හරි 4,15,000යි 4,15,000යි මෙතන වත්කම් ටික එකතුව 0.0.0.2යි එකක් ඉතිරි 7යි 8යි 9යි 10යි 1,02,000යි ඊට පස්සේ බල 0.0.0.5යි 7යි 1යි 4යි 5යි මුළු වත්කම් 5,17,000යි මුළු හිමිකම් වගකීම් 5,17,000යි. ඉතින් ගණන හරියට සුළු කිරීම කරොත් නිවැරදිව ගාන අපිට හදා ගැනීමේ හැකියාව තියෙනවා. ලබන සතියේ පුතේ ප්‍රශ්නාංක 5ට පෙරහුරු අපි සාකච්ඡා කරන්නේ. එතනදී සාකච්ඡා වෙනවා බැංකු සමීකරණ සහ මූලික සටහන් පොත්, සුළු මුදල් පොත, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, පොදු ජර්නල මේවා පිළිබඳ සාකච්ඡා වෙනවා මේ පෙරහුරුවේදී. හරිද? ඊට පස්සේ ප්‍රශ්නාංක 6ට සාකච්ඡාව, ප්‍රශ්නාංක 5 සාකච්ඡාව කරලා අවසානයේදී ඒකට මම ඔබට පෙරහුරුවක් කරනවා. ඒ නිසා ලබන සතියේ ඔබ අනිවාර්යයෙන්ම මම ඔබට ටියුට් එක platform එකට අප්ලෝඩ් කරනවා. ඔබට අදාළ ගෙවීම් කරලා ඔබට ඉන්ඩෙක්ස් නම්බර් එකක් එනවා. ඒකේ ලොග් වෙලා ඔබට ඒකේ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන print එකක් ළඟ තියාගන්න. ලබන සතියේ ටියුට් එක ළඟ නැතුව කරන්න ටිකක් ඉතින් අපහසුයි. මේ ප්‍රශ්නේ ළඟ නැතුව මම කතා කරාට ඔබට ධාරණය වෙන ප්‍රමාණය අඩුයි. දැන් ලබන සතියේ ටියුට් එක ප්‍රශ්නේ ඔබට ලියන්න අවස්ථාව දෙදී මම සාකච්ඡා කරගෙන යන්නේ. ඒ නිසා ටියුට් එක සපය ගන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ මේ ටියුට් එකේ අවසාන ප්‍රශ්නය සාකච්ඡා කරනවා. හරි බලා ගන්න. ප්‍රශ්නාංක 7. ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ආදායම් ප්‍රකාශනය හා ලැබීම් ගෙවීම් අතර වෙනස්කම් දෙකක්. ලාභ අරමුණු කර නොගත් සංවිධානයක ලැබීම් ගෙවීම් ගිණුම සහ වෙනස්කම් දෙකක් තියෙන්නේ. මොනවද ලියන්නේ? ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ආදායම් ප්‍රකාශනය හා ලැබීම් හා ගෙවීම් ගිණුම. දැන් ඔබට ලාභ අරමුණු කර නොගත් එක ආදායම් ප්‍රකාශනය අපි හැදුවා. ලැබීම් ගෙවීම් ගිණුම ඔබ දන්නවා මුදල් පොතේ ආකෘතියනේ. එතකොට මේකේ අපි වෙනස්කම්. එතකොට ඔබ දන්නවා පුතේ මේකේ ලැබීම් ගෙවීම් ගිණුම ආදායම් ප්‍රකාශනයෙන් අපි අවසානයේදී ගත්තේ අතිරික්තය හෝ උණතාවය. මතකද? නේ? එතකොට දෙපැත්තේ දාලා ලියන්න මේවා. ඒක තමයි ලියන කෙටිම ක්‍රමය. මෙහෙම ලිව්වා මෙන්න ලැබීම් ගෙවීම් ගිණුම නැත්නම් ආදායම් ප්‍රකාශනය ලැබීම් හා ගෙවීම් ගිණුම මෙන්න ආදායම් ප්‍රකාශනය.
එතකොට ඔබට මේ දෙක මාරුණාට ප්‍රශ්නයක් නැහැ. කරුණු හරියට දහවුරු කරන්න. ඊට පස්සේ මේ ලැබීම් ගෙවීම් ගිණුමෙන් අවසානයේදී අපි අත ඉතිරි මුදල් ශේෂය හොයාගෙන අත ඉතිරි මුදල් ශේෂය ගණනය කරනවා. ශේෂය ගණනය කරනවා. ඒකටම ප්‍රතිවිරුද්ධ එක ලියන්න ඕනේ ඒකෙලින්ම. නැත්තම් මේ ටික අපි ලියාගෙන ගිහිල්ලා මතක් වෙන්නේ මෙහෙ ලියලා හරියන්නේ නැහැ. සැසඳීමක් නේ. ඒ ආදායම් ප්‍රකාශනයේ අතිරික්තය හෝ ඌනතාවය ගණනය කරන්න. අතිරික්තය හෝ ඌනතාවය ගණනය කරන මේ විදිහට ලියන්න. සැසඳීමකදී මේ ක්‍රමය භාවිතා කරන්න. අත ඉතිරි මුදල් ශේෂය ගණනය කරනවා. අතිරික්තය හෝ ඌනතාවය ගණනය කරනවා. ඒ වගේම තමයි ලැබීම් ගෙවීම් කිරීමේ පුතේ මුදල් ලැබුණොත් සහ මුදලින් ගෙවුවොත් විතරයි සටහන් කරන්නේ. අපි කියනවා මේක හදන්නේ මුදල් පදනමට. මුදල් පදනමට පිළියෙල කරන්නේ. හැබැයි ආදායම් ප්‍රකාශනය හදන්නේ ලැබිච්චද ගෙවිච්ච නෙවෙයි මේකේ කාලච්ඡේදයට අදාළ ටික ඇතුළත් කරනවා. ඒ නිසා අපි මේක කියන උපචිත පදනමට පිළියෙල කරන්නේ. උපචිත පදනමට පිළියෙල කරන්නේ. ඔන්න ඔය වගේ කරුණු දෙකක් ඔබට ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. ලාභ ලැබීම් ගෙවීම් ගිණුමයි ආදායම් ප්‍රකාශනයයි අතර. හරිනේ? තව මොනවද ලියන්න පුළුවන්? ලැබීම් හා ගෙවීම් ගිණුම පුතේ මුදල් පොතට සමාන වෙනවා. ලාභ ලබන ව්‍යාපාරයක මුදල් පොතට සමානයි. ලාභ ලබන ව්‍යාපාරයක මුදල් පොතට සමානයි. මේක ලාභ ලබන ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනය ලාභ ලබන ව්‍යාපාරයක මොකටද සමාන වෙන්නේ? ලාභ හෝ අලාභ ප්‍රකාශනයට සමානයි. මුදල් පොත ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක ඔයාලා ලියා ගන්න ලැබීම් ගෙවීම් ගිණුම ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක මුදල් පොතට සමාන වේ. ආදායම් ප්‍රකාශනය ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක ලාභ හෝ අලාභ ප්‍රකාශනයට සමාන වේ. ඊට පස්සේ ලැබීම් ගෙවීම් ගිණුමේ සටහන් කරන්නේ මුදලින් ලැබිච්ච විතරයි. ඒ නිසා අපි කියනවා කාලච්ඡේදය තුල මුදලින් ලැබීම් සහ මුදල් ගෙවීම් සියල්ල ඇතුළත් කරනවා. මෙතන කාලච්ඡේදයට අදාළ සියලු ආදායම් වියදම්. මෙතන මේක ඇතුළත් කරන්නේ මුදලින් ලැබීම් සහ මුදලින් ගෙවීම්. අදාළ කාලච්ඡේදය තුල මුදලින් ලැබීම් සහ මුදල් ගෙවීම් සටහන් කරනවා. මෙතන අදාළ කාලච්ඡේදයට අදාළ ආදායම් වියදම් සටහන් කරනවා. ඔය වගේ වෙනසක් ලියා ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. ඊළඟට හතේ දෙවනි කොටස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කිරීමේ අරමුණ කුමක්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක සංරචක තුනයි පුතේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් වගකීම් හිමිකම්. දැන් ඔබ හැදුවනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ. ඒකේ ප්‍රධානම සංරචකයන් තුනයි අඩංගු වෙන්නේ. වත්කම් තියෙනවා ඒකේ, වගකීම් තියෙනවා ඒකේ, හිමිකම තියෙනවා. ඔන්න ප්‍රධාන සංරචක තුන. දැන් මේකේ අහන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්නේ මොකටද? එහෙනම් පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ව්‍යාපාරයක් හදන්නේ ඒ අදාළ ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලයද නෑ. මූල්‍ය ප්‍රතිඵලය මෙහෙයුම් ප්‍රතිඵලය බලන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය. එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්නේ ව්‍යාපාරයක මූල්‍ය ප්‍රතිඵලය අනාවරණය. ඒ කියන්නේ වත්කම් වගකීම් සහ හිමිකම් වල තත්ත්වය අනාවරණය කරගන්න. හොඳට මතක තියාගන්න අහන්න පුළුවන්. ලාභ හෝ අලාභ ප්‍රකාශනය හදන්නේ ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය අනාවරණය කරගන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදන්නේ ව්‍යාපාරයක් මූල්‍ය තත්ත්වය අවබෝධ කරගන්න. නැත්නම් වත්කම් වගකීම් හිමිකම් වල තත්ත්වය අනාවරණය කරගන්න. ඔබට මේ අවුරුද්දේ දැන් මෙතන මේ විභාගය ආපු ගානේ මට මතකයි ඒක අහලා තිබුණා. ව්‍යාපාරයක මෙහෙයුම් ලාභය ගණනය කරන ආකාරය. මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කරන ආකාර දෙකක්. ඔහොම ප්‍රශ්නයක් අහලා තිබුණා. මතකද? ප්‍රශ්නේ තියෙනවද කාගේ හරි ළඟ? පොඩ්ඩක් බලන්න.
ටියුට් එක පොඩ්ඩක් ගන්න කවුරු හරි ඉන්නවා නම් දරුවෙක් අද දවසේ ඔබට දකුණු පළාත් සභාව තුළ පැවැත්වෙච්ච ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන පන්තියේ පේපරේ අවසාන ප්‍රශ්නේ තිබුණා මට මතක විදියට මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කරන ආකාර දෙකක් ඒ වගේ ප්‍රශ්නයක් තිබුණා බලන්න කියන්න බලන්න කවුරු හරි පේපරේ යතිනේ පේපරේ අරන් එන්න නැතිනේ නේ को කවුරුත් කතා කරන්නේ නැහනේ ඇයි නිශ්ශබ්ද වෙන්නේ කතා කරන්න බලන්න මොකද්ද කිව්වේ කියලා දෙකේ මේ තියෙන 7 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තිබිලා තියෙනවා මතකද 7 වෙනි ප්‍රශ්නේ මූල්‍ය ප්‍රකාශන යනු කුමක්ද ඉතින් පුතේ මූල්‍ය ප්‍රකාශන කියන්නේ මොනවද මූල්‍ය ප්‍රකාශන දෙකයිනේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය එහෙනම් මේ දෙක ගැන කියන්න ඕන ව්‍යාපාරයක් මෙහෙයුම් ප්‍රතිඵලය අනාවරණය කරගන්න හදනවා ලාභ හෝ අලාභ ප්‍රකාශනය ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය අවබෝධ කරගන්න හදනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මෙන්න මේ ප්‍රකාශන තමයි අපි හඳුන්වන්නේ මූල්‍ය ප්‍රකාශන කියලා. එච්චරයි. ඊට පස්සේ අහනවා දෙවෙනි එක වෙළඳ ව්‍යාපාරයක් විසින් ඉපයූ ලාභයේ හෙවත් මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කිරීමේ පියවර. එතකොට මෙහෙයුම් ප්‍රතිඵලය හොයාගන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය. මේක ගණනය කරන ආකාර දෙකයි. පළවෙනි පියවරේදී අපි කරනවා දල ලාභය ගණනය කිරීම. දෙවෙනි පියවරේදී අපි කරනවා සුද්ධ ලාභය ගණනය කිරීම. ඔක තමයි උත්තරේ වෙන්න ඕන. ඔබ මොනවා ලිව්වත් දන්නේ නැහැ. ඉතින් දැන් ලාභ වලාභ ප්‍රකාශනය ඇත්තටම වෙන දල ලාභය හොයලා ඊට පස්සේ සුද්ධ ලාභය හොයනවා. එතකොට මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කරන ආකාර දෙක. දල ලාභය ගණනය කිරීම සුද්ධ ලාභය ගණනය කිරීම. මට මතකයි වගේ ප්‍රශ්නයක් තිබුණා ඔබ කතා කරේ නැති වුණාට. ඉතින් මේ ඔව් අපි පන්ති වල සාකච්ඡා කරද්දී පැහැදිලිවම කතා කරපු දේවල්. ඉතින් මේව ඔබ ලිව්වද දන්නේ නැහැ ඉතින්. හරිනේ? හරි. එහෙනම් මූලික තත්ත්ව ප්‍රකාශනය පිළිවෙල කිරීම ප්‍රධාන අනුගුණ තමයි ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය අවබෝධ කරගන්න. නැත්නම් තව කෙනෙකුට කියන්න පුළුවන් ව්‍යාපාරයේ වත්කම් වගකීම් හිමිකම් වල තත්ත්වය අවබෝධ කරගන්න කියලා අපිට කියන්න පුළුවන්. 7 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. 7 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස ඒකේ තියෙන්නේ ලාභ අරමුණු කර නොගත් සංවිධානයක අවසාන ගිණුමක් අපි හදමු මේක ලැබීම් ගෙවීම් ගිණුම තියෙන්නේ. ලැබීම් හා ගෙවීම් ගිණුම. ලැබීම් හා ගෙවීම් ගිණුම. හරි. මංගල ක්‍රීඩා සමාජයේ සමාජික සංඛ්‍යාව 200ක් වන අතර එක් සමාජිකයෙකුගේ මාසික සමාජික ගාස්තුව 20කි. අන්න සමාජිකයෝ 200යි සමාජිකයෝ 200යි සමාජික ගාස්තුව 20යි. හරිද? එතකොට මේක දීලා තියෙන වර්ෂයක් සඳහා තොරතුරු තියෙන්නේ ක්‍රීඩා සමාජයේ 2019 වර්ෂයේ ලැබීම් හා ගෙවීම් වලට අදාළ තොරතුරු පහත දැක්වේ. ඔබට තියෙන්නේ ක්‍රීඩා සමාජයේ ලැබීම් ගෙවීම් ගිණුම. එතකොට මේක වර්ෂයකට හදාන්න. එතකොට මේ තොරතුරු හොඳට කියවන්න. සමාජික සංඛ්‍යාව 200ක් වන අතර එක් සමාජිකයෙකුගේ මාසික සමාජික මුදල 20කි. එහෙනම් මේ 220න් ගුණ වුණාම මේ 200 දෙනාගේ මාසික අගය එන්නේ. නමුත් වර්ෂයකට හදන නිසා මේක 12න් උත් ගුණ කරන්න වෙනවා සමාජික මුදල හොයාගන්න. නේ? එතකොට සමාජික මුදල කීයද? මෙතන 0.0.0
4012න් ගුණ කරන්න ඕන. 12 රට 48000ක් එනවා. සියලු දෙනාම සමාජික මුදල් ගෙවුවොත්. නමුත් අපි සමාජික සංඛ්‍යාව සමාජික ගාස්තුවෙන් ගුණ කරලා එන වටිනාකම දාන්නේ ආදායම් ප්‍රකාශනය හදා දුපජිත සංකල්පයට මේක හදන්නේ. නමුත් මෙතනදී ලැබීම් ගෙවීම් ගිණුම හදන නිසා ලැබිච්ච ටික විතරයි අපි දාන්න ඕන. බලමු එහෙනම් තවදුරටත්. ක්‍රීඩා සමාජයේ 2019 වර්ෂයේ ලැබීම් ගෙවීම් වුණත් තොරතුරු පහ දැක්වේ. දැන් බලමු මේක එතකොට යට අතිරේක තොරතුරක් දීලා තියෙනවා. 2019 වර්ෂය තුල සමාජිකයින් මුදල් ගෙවා ඇත්තේ සමාජිකින් 180ක් පමණි. අන්න බලන්න පුතේ. මේ 200ක් ඉන්දියට මේ 200න් ගෙවලා තියෙන්නේ 180 දෙනයි. 180 දෙනයි. එහෙනම් ඔබට මොකද්ද කරන්නේ? 180 20න් ගුණ කරලා ඒ නාගය 12න් ගුණ කරා නම් ඒත් හරි. නැත්නම් මෙතනදී මේ 48000න් අඩු කරන්න 20 දෙනෙක්ගේ මුදල් 20 දෙනෙක්ගේ මුදල් අඩු කරන්න. ඒක කොහොමද හොයන්නේ? එහෙනම් 20ක් ගෙවුවේ නැත්නම් 20ක් 20 ගානේ ගෙවුවොත් මාසෙටම මේ 20 දෙනා 400ක් ගෙවන්නේ 400ක් ලැබෙන්නේ. ඊට පස්සේ අවුරුද්දටම බලන්න 0.04800ක්. එහෙනම් රුපියල් 4800ක් ලැබෙන්නේ නැහැ. එහෙනම් 48000න් 4800ක් අඩු කරත් හරි. 48000න් 4800ක් අඩු කරන්න බලන්න. 0.2යි 3යි 43200ක් තමයි ලැබෙන්නේ. 43200ක් තමයි ලැබෙන්නේ. නැත්නම් 180 ගුණ කරලා 20න් එතකොට එනවා 0.0 දෙවරක් 8 16න් 6 එකක් ඉතිරි දෙවරක් 1 2යි 1යි 3යි 3600 මේක 12න් ගුණ කරන්න. 12 වරක් 0 12 වරක් 0 12 වරක් 5ට 12 වරක් 72න් 2 7ක් ඉතිරි 12 වරක් 3 12 වරක් 3 36යි 7යි 43යි 43200යි මේ 43200යි මොන ක්‍රමෙන් හරි ඔබට හොයා ගන්න තියෙන්නේ සත්‍ය වශයෙන්ම මේ කාලච්ඡේදයට ලැබිච්ච සමාජික මුදල. එහෙනම් අපි මේකේ දාමු ආරම්භක ශේෂයක් නැහැනේ පුතේ මේ ලැබීම් ගෙවීම් කියන මේ ශේෂයක් තියෙනවා නම් වාසිදායක නම් අරට දාන්න ඕන වාසිදායක නම් පැරට දාන්න ඕන. නමුත් මේකේ ශේෂයක් දීලා නැති නිසා අපි උඩින්ම මෙතන ලියනවා ලැබීම් සමාජික මුදල්. ලැබීම් ගෙවීම් ගිණුම හර සමාජික මුදල් ගිණුම බැර. එතකොට එනවා මෙන්න 43200යි. හරිනේ ඔන්න සමාජික මුදල් ටික හොයාගත්ත ආකාරය. දැන් ඉතින් කලබලයට මේක දැන් වර්ෂයට තොරතුරු අහන්නේ වර්ෂයට අදාළ මාසික සමාජික ගාස්තු තමයි දීලා තියෙන්නේ. ඔබ දැනගන්න ඕන ගණන හදන්නේ වාර්ෂික ලැබීම් ගෙවීම් ගිණුම. ඒ නිසා මාසික සමාජික මුදල දීලා තියෙද්දි සමාජික සංඛ්‍යාව මාසික සමාජික මුදලෙන් ගුණ කරලා මාසෙට අදාළ සමාජික ගාස්තුව ගණනය කරලා වාර්ෂික ගාණ හොයාගෙන 12න් ගුණ කරන්න ඕන. ඔන්නෝව මඟ හැරෙන්න පුළුවන්. එතකොට ගානේ බලන්න ඕන බොහොම පැහැදිලිව ගණන හදන්න තියෙන්නේ මාසෙකටද වාර්ෂිකවද? වාර්ෂිකව නම් අනිවාර්යයෙන් වර්ෂයට ගලපන්න. මාසික නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මාසෙ දැන් මේක තියලා තියෙන්නේ 2019 12 දිසක දිනේ දිනට දිනතරු ක්‍රීඩා සමය ලැබීම් හා ගෙවීම් කිරීම කියන කාලච්ඡේදයේ අවසාන දිනට වර්ෂයටම. දැන් ඉතුරු තොරතුරු ටික බලමු. ක්‍රීඩා පිළිවෙල නඩත්තු වියදම් 10000යි. මුදල් ගිණුම බැර ලැබීම් ගෙවීම් ගිණුම නැත්තම් බැර ක්‍රීඩා පිළිවෙල නඩත්තු වියදම් ගිණුම හර වෙන ක්‍රීඩා පිටි නඩත්තු වියදම් බැර කරන්න 10000. ක්‍රීඩා උපකරණ මිලට ගද්ද යන්න පුතේ සල්ලි යනවා මුදල් යනවා ක්‍රීඩා උපකරණ මිලට ගැනීම ලැබීම් ගෙවීම් ගිණුම බැර ක්‍රීඩා උපකරණ ගිණුම හර ක්‍රීඩා උපකරණ ගිණුම. එතකොට මේක ආදායම් ප්‍රකාශනයේදී වියදමක් විදියට දාන්නේ නැහැ. මෙතනදී මුදල් ගෙවීම මුදල් යන නිසා අපි 20000 මුදලක් ලැබීම් ගෙවීම් ගිණුමට ගෙව්වා. මුදලින් වියදම් කරා. වත්කම අඩු වුණා. බැර විදුලි ගාස්තු ගෙවීම් 5000යි. විදුලි ගාස්තු ලැබීම් ගෙවීම් ගිණුම බැර 5000යි.
රජයේ පරිත්‍යාග ලැබීම ආදායමක් 40000යි. මේ පරිත්‍යාග ලැබීම 40000යි. තරඟ තීරක ගාස්තු වියදම බැර තරඟ තීරක ගාස්තු බැර 2000යි. සංදර්ශන ආදායමක් 60000යි. ලැබීමක් ආදායම 60000යි. සල්ලි එනවනේ. එච්චරයි. දැන් ශේෂය හොයන්න. තුලනය කරන්න. වැඩි වටිනාකමක් තියෙන පැත්ත ඉස්සර වෙලා එකතු කරලා බැලුවා මේ පැත්තේ වැඩි වටිනාකමක් තියෙන බව පේනවා. 8.64යි 143200. ඒක මේ පැත්තට එනවා 143200. පහළට ගෙන ගිය ශේෂය මෙහින් ඉදිරියට ගෙන ආ ශේෂය. බලන්න කීයද කියලා 200යි 7යි 6,000 තුන එකක් ඉතිරි 2යි 3යි 4යි 1,06,200යි 1,106යි 200යි. ඔන්න ශේෂය සුළු කිරීම බලන්න. ඉතින් මම ඔබට සංකල්ප කියලා දුන්නට පස්සේ ඔබ සුළු කිරීම ටික බලන්න හරියට. හොඳයි. බලන්න හදාගන්න. හරි. එතකොට අපි මේ ටියුට් එකේ තව එක ගානක් තියෙන අවසාන ගාන. අපි අවසාන ගාන ඔබට තවදුරටත් හදන්න අවස්ථාව මම දෙනවා. දීලා ලබන සතියේ මේ අවසාන ගාන ටියුට් එකේ සාකච්ඡා කරලා අපි ප්‍රශ්නාංක 7 පෙරහුරු අවසන් කරලා ප්‍රශ්නාංක 5ට ප්‍රවිෂ්ඨ වෙනවා. ලබන සතියේ ප්‍රශ්නාංක 5 තමයි මම සාකච්ඡා කරන්නේ. මේ කොටස තුන්වෙනි කොටස සාකච්ඡා කරාට පස්සේ. ඒ නිසා ඔබ අනිවාර්යෙන් ටියුට් එක ළඟ තියාගන්න. මම අදාළ platform එකට දාන ඔබ පන්තියට සම්බන්ධ වෙනවා නම් ටියුට් එක ළඟ තියාගන්න. ඒ නිසා මේ ක්‍රමවේදය භාවිතා කරලා ඔබට මේ ආයතනය හරහා දැනුම් දීලා තියෙන මේ අදාළ තොරතුරු ඒ විදිහටම පිළිපැදලා ඒ විදිහට කටයුතු කරන්න. එතකොට ඔබට මේ ටියුට් එක ළඟ තියාගන්න ඕන. ලබන සතියේ ප්‍රශ්නාංක 6 ගණන් හදන්න ගියාම නැත්නම් ඔබට තේරුමක් නැහැ. ඔබට අවබෝධය සඳහා තමයි ඉස්සර වෙලා ටියුට් එක දෙන්නේ. එතකොට ඒක ඔබ ළඟ තියෙනවා. මම අවස්ථාවක් දෙනවා ඔබට හදන්න. ඊට පස්සේ ඔබට තියෙන්නේ ගණන් ටික හදලා ගැටලුවක් තියෙනවා නම් සාකච්ඡා කරන්න. ඊට පස්සේ මේ ප්‍රශ්න තුනට ඔබ හුරු කරලා මම ඔබ අවසන් ඊට පස්සේ ඊළඟ සමස්ත පේපර් එකේ ව්‍යාපාර පැත්තටත් ඔබ හුරු කරනවා. ඒ නිසා අපි ඉක්මනට මේ ටික සාකච්ඡා කරලා දැන් ඊළඟ ටියුට් එකේ ගණන් 7ක් තියෙනවා. ඒ 7 සාකච්ඡා කරමු. සාකච්ඡා කරන් ප්‍රශ්නාංක 5 යම්කිසි අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන් කොහොමද එන රටාව. ඒ නිසා අපි අද දවසේ පාඩම මෙතනින් අවසන් කරනවා. එහෙනම් ලබන සතියේ සුපුරුදු පරිදි නැවතත් අඟහරුවාදා රාත්‍රී 8ට ඔබත් එක්ක හමු වෙනවා. ඒ නිසා ටියුට් එක ළඟ තියාගන්න. පන්තියට සම්බන්ධ වෙනවා නම් අදාළ ගෙවීම් කරලා ඒ සූදානම් වෙන්න කියලා මතක් කිරීමක් කරමින් අද දවසේ මම පාඩම මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක් ආයුබෝවන්.